ආයුබෝවන් ඔයාලා සියලු දෙනාටම අද අපේ පාඩම I told you umpteen times. දැන් මේ උඩ එක නම් හුරු විනේද ඔයගොල්ලන්ට. I told මීට කලින් ඉගෙන ගත්තනේ. I told තවත් අවස්ථාවකදී අපි ඉගෙන ගත්තා I just I already අන්න ඒ ක්‍රමෙම ඒ කියන්නේ present perfect tense එකම තමයි භාවිතා කරන්නේ. present perfect tense එකම භාවිතා කරලා umpteen times කියන යෙදුම කෙලවරට යොදනවා. umpteen times කියන්නේ මොකක්ද? umpteen times අනන්තවත් මම ඔයාට අනන්තවත් කියලා තියෙනවා. යමක් කරන්න එපයි කියලා. එහෙම නැත්නම් කරන්න කියලා. මෙන්න මෙවැනි අදහස් ප්‍රකාශ කිරීම සඳහා අපි I told you umpteen times කියන වාක්‍ය රටාව භාවිතා කරනවා. Umpteen times means very many times. Very many times. ඔයගොල්ලන්ට කියනකොට තේරෙනවා අනන්තවත් කියන අර්ථය අපි සිංහල භාෂාවෙන් කියනකොට මේක umpteen times කියන ෆ්‍රේස් එක ඉංග්‍රීසියෙන් කියන්නේ very many times. වාර ගණන බොහෝ වාරයක් කියන අර්ථය තමයි ඉංග්‍රීසියෙන් ගෙන දෙන්නේ. මීට සමාන සිංහල යෙදුම තමයි අනේක වාරයක් අනන්තවත් කියන අර්ථය තමයි අපි සිංහල භාෂාවේදී භාවිතා කරන්නේ. එහෙමනම් අනන්තවත් ඕගොල්ලන්ට මේ umpteen times කියන පාඩමෙන් ඉගෙන ගන්න තියෙනවා. අනන්තවත් දේවල්, බොහෝ දේවල් ඉගෙන ගන්න තියෙනවා. අපි බලමු මේ අනන්තවත් දේවල් මොනවද කියලා. ඔයා තාම මගේ channel එක subscribe කරලා නෙමෙයි නම් බලන්නේ, කරුණාකරලා subscribe කරන්න. කරලම පාඩමට ලෑස්ති වුණා නම් හොඳයි නේද? මම ඔයාට අනන්තවත් කියලා තියෙනවා පාරට යන්න එපා කියලා. අපිට අම්මලා තාත්තලා මෙහිම උපදේශ දෙනවනේ විශේෂයෙන්ම පොඩි දරුවන්ට. මම ඔයාට අනන්තවත් කියලා තියෙනවා පාරට යන්න එපා කියලා. I told you umpteen times. මේ සියලුම වාක්‍ය රටාව එහෙම නැත්නම් මේ සියල්ල පටන් ගන්නේ මේ වාක්‍ය රටාව ආරම්භ වෙන්නේ කොහොමද? I told you umpteen times. දැන් ඕගොල්ලෝ මුලින්ම කරන්න ඕනේ මෙන්න මේ කොටස. පේනවනේ? මෙන්න මේ කොටස කටපාඩම් කරගන්න. මේක පහසුවෙන් කියන්න පුළුවන් තත්වයකට ඇති වෙනතුරු මුලින්ම කටපාඩම් කරගන්න. හදිසි වෙන්න ඕනේ නැහැ. I told you මම ඔයාට කියලා තියෙනවා I have. කෙටි වුණාම මොකද්ද? I told you. tell told වාක්‍ය රටාවට අනුව මේකට කියන්නේ perfect tense එක කියලා. present perfect tense එක. ඒ නිසා I have told. කතාවේදී අපි කෙටි කරලායි භාවිතා කරන්නේ I කියලා. එහෙමනම් I told you මම ඔයාට කියලා තියෙනවා. මම ඔයාලට කියලා තියෙනවා කියන්නටත් බහුවචනයේදීත් අපි භාවිතා කරන්නේ youම තමයි. I told you අපි මෙතන පහසුව තකා එක තේරුමක් විතරක් ගමු. I told you මම ඔයාට කියලා තියෙනවා umpteen times. Now you know the meaning of this phrase. Yes, what is the meaning? Very many times. I've told you very many times. Can you understand? Instead of very many times, we use umpteen times. Umpteen times. අපි very many times වෙනුවට මෙතනදී භාවිතා කරන්නේ umpteen times කියන යෙදුම. සිංහල කතාවේදී අපි මේකට කියන්නේ අනන්තවත් කියලා තියෙනවා. අනන්තවත් කියලා තියෙනවා කියන යෙදුම ප්‍රකාශ කිරීම සඳහා අනන්තවත් කියන වචනේ අර්ථ ගන්නවන්න තමයි අපි umpteen times භාවිතා කරන්නේ. ඔන්න නැවතත් ඒක පැහැදිලි කරාම. I told you umpteen times. දැන් ඒක කටපාඩමින් කියමු. I told you umpteen times. දැන් මොකද්ද කියලා තියෙන්නේ? පාරට යන්න කියලාද එපා කියලාද? පාරට යන්න එපායි කියලා. ඔන්න දැන් අපිට ඕන වෙනවා ක්‍රියාපදයක. ඒ කියන්නේ ප්‍රධාන ක්‍රියාපදයක විශේෂ අවස්ථා 7ක්, ස්වරූප 7ක් පිළිබඳව මම මීට පෙර ඔයාලට උගන්වලා තියෙනවා. මෙන්න ඒ කියන වීඩියෝව. ඕගොල්ලෝ මේ පාඩමින් පස්සේ අනිවාර්යයෙන්ම ඒක බලන්න. ඕගොල්ලන්ගේ ජීවිතේ ඉංග්‍රීසි භාෂාව සම්බන්ධව තිබුණ අදහස් අනිවාර්යයෙන්ම වෙනස් වේවි. එහෙම නැත්නම් දැනට තියෙන දැනුම සම්පූර්ණයෙන්ම වෙනස් වේවි. හොඳ අතට. එහෙනම් වැඩි විස්තර සඳහා ඕගොල්ලෝ ඒ වීඩියෝව අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. පැහැදිලිද? දැන් ඒකෙදි මම ඉගෙනුවා අවසාන අවස්ථාව ලෙස. ඒ කියන්නේ 7 වෙනි අවස්ථාව ලෙස ප්‍රධාන ක්‍රියාපදයක් to සමග භාවිතා කිරීම. මේ යෙදුම අපිට අවශ්‍ය වෙන්නේ දැන් මෙතනදී නම් to go. වෙනත් අවස්ථා ටිකක් කතා කළොත් මතක් වෙන්න to go
to play, to dance වැනි යෙදුමක්. මේක අවශ්‍ය වෙනවා අපිට වාක්‍ය දීර්ඝ කර ගැනීම සඳහා. පැහැදිලිද? දැන් මෙවැනි ෆ්‍රේස් එකක්, මෙවැනි කොටසක් ෆ්‍රේස් එකක් අපි කොහොමද නැතාර්ථයට හරවන්නේ? ඒකත් මම කියලා දීලා තියෙනවා. ඇතාර්ථයෙන් සහ නැතාර්ථයෙන් ක්‍රියාපදයක අතිශයින්ම වැදගත් වෙන්නා වූ ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනෑම කෙනෙක් විසින් දැනගත යුතුම පාඩමක් සම්බන්ධව මම මේ වෙනකටත් පාඩමක් සකස් කරලා channel එකේ දාලා තියෙනවා. ඕගොල්ලන්ට පුළුවන් ඒක බලන්න. ඔබ අනිවාර්යයෙන්ම නැරඹිය යුතුයි. බොහෝ පිරිසක් නරඹලා තියෙන බව මට ඇනලිටික්ස් චෙක් කරද්දී හොයාගන්න පුළුවන් වුණා. ඉතින් ඒකේ වැදගත්කම ඔයාලා හොඳින් තේරුම් අරගෙන තිබෙන බව නම් පේනවා. නමුත් මේ මතක් කිරීම කරන්නේ අලුතින් මාත් එක්ක මේ පාඩමට එකතු වෙන අලුත් කෙනෙක් ඉන්නවා නම් එයාලටයි මේ මතක් කිරීම. හොඳයි. ඒ ආරාධනාවත් සමගින් නැවතත් අපි පාඩමට යමු වෙනවා. to go නැතාර්ථයට හැරවීමේදී අපි කියන්නේ not to go කියලා. කිසිම හේතුවක් නිසා මේ not කියන වචනය මේ වචන දෙකට to සහ go අතරට එන්නේ නැහැ. ඒ කිව්වේ to not go එහෙම යෙදුමක් ඉන්නේ නැහැ. to go not එහෙම යොදන්නේ නැහැ. අනිවාර්යයෙන් යෙදෙන්න ඕනේ not to go, not to play, not to dance, not to do. ඔන්න ඔය ආකාරයටයි. පැහැදිලිද? හොඳයි. දැන් අපි යනවා නැවතත් පාඩමට. not to go. I told you umpteen times. මම ඔයාට අනන්තවත් කියලා තියෙනවා. මොකද්ද? not to go. නොයන්නට. යන්නට නෙමෙයි. යන්නට උනා නම් to go. නොයන්නට. not to go. to the road. පාරට. පාර ළඟට. මේ to කියන එකේ තේරුමක් තියෙනවා. ට වෙත ළඟට. ට වෙත ළඟට. අන්න එහෙනම් ළඟට කියන්නත් අපි to භාවිතා කරනවා. එහෙනම් පාරට යන්න එපයි කියලා තියෙනවා. to the road. පාරට. පාර ළඟට කියන අර්ථය සඳහාත් කියන්න පුළුවන් අපිට to the road. එහෙනම් මේ දෙආකාරයේ සඳහාම අපි භාවිතා කරන්නේ to the road. නැවතත් බලමු තේරුම. I told you umpteen times not to go to the road. not to go to the road. දැන් අපි ඉතින් ඔහොම කෑලි කෑලි වෙන වෙනම ලස්සනට ප්‍රැක්ටිස් කරනවා. පුහුණු වෙනවා. දැන් ඔන්න නැවත කියමු I've told you මම ඔයාට කියලා තියෙනවා umpteen times අනන්තවත් not to go නොයන්නට to the road පාරට. දැන් ඔය කෑලි එකතු කරලා අපි අවසානයේ මෙහෙම කියනවා කොහමද? I've told you umpteen times not to go to the road. I told you umpteen times not to go to the road. මම ඔයාට අනන්තවත් කියලා තියෙනවානේ පාරට යන්න එපයි කියලා. අන්න ඒ මූඩ් එක අරගෙන කියනකොට අපේ වොයිස් එකයි බොඩි ලැන්ග්වේජ් එකයි දෙකම ලස්සනට එකට වැඩ කරන්න ඕනි. එතකොට තමයි ඉෆෙක්ටිව් කමියුනිකේෂන් එකක් වෙන්නේ. ඵලදායී සංනිවේදනයක් ඇති වෙන්නේ. එහෙම නැත්නම් පඹේක් වගේ හිතගෙන මේක කිව්වොත් හරියන්නේ නැහැ. ඒ වගේම හඬ එකම ටෝන් එකකින් කියලා හරියන්නේ නැහැ. මේවා හොඳින් තේරුම් ගන්න ඕන, හොඳින් අධ්‍යයනය කරන්න ඕනේ. මේ ශිල්ප ක්‍රම හොඳින් අධ්‍යයනය කරලා තියෙන්න ඕනේ, හොඳින් භාවිතා කරන්න ඕනේ. ඇත්තටම අපි මව් භාෂාවේදී මේක කරනවානේ. එහෙමනම් වෙනත් භාෂාවක් කිරීමේදී කිසිදු හේතුවක් මත ඒක අමාරු වෙන්න හේතුවක් නැහැ. අපිට පුහුණු වෙන්න ඒ වචන නුහුරු බව විතරයි අපිට තියෙන්නේ. නමුත් ඒ හැඟීම අවබෝධ කරගත්තට පස්සේ, එහි අර්ථය අවබෝධ කරගත්තට පස්සේ ඒ හැඟීම ප්‍රකාශ කරන්න ඕනේ අනිවාර්යයෙන්ම ඒ වචන වලින් සහ බොඩි ලැන්ග්වේජ් එකකින්. පැහැදිලිනේ? හොඳයි. ඒ අනුව කියමු. ඔන්න දැන් දරුවෙක් ඉපයි කියද්දී පාරට ගිහිල්ලා. ඔන්න එතකොට පොඩ්ඩක් ආදරයෙන් කියනවා වගේම පොඩි නෝක් කාඩුවෙන්. අපි කියන්නේ නෝක් කාඩු ස්වරූපයෙන් ඔන්න කියනවා මෙහෙම. මම ඔයාට අනන්තවත් කියලා තියෙනවනේ පාරට යන්න එපා කියලා. දැන් ඔය අදහසෙන් කියන්න බලන්න. I told you umpteen times not to go to the road. Again please. I told you umpteen times not to go to the road. මම ඔයාට අනන්තවත් කියලා තියෙනවා පාරට යන්න එපයි කියලා. ගන්න අනන්තවත් කියලා තියෙනවා. එතකොට අපි මොකද්ද highlight කරන්න ඕන phrase එක? umpteen times බර කරලා කියන තැන එතනයි. එහෙමනම් ඔයාලා හැමදාමත් මන් දෙන උපදේශය මොකද්ද? ඉංග්‍රීසි පුළුවන් වෙන්න නම් ඉගෙන ගන්න ඕනේ. පැත්තකට වෙලා හිටියොත් ඉගෙන ගත්තා මන් දන්නවා කියලා කිසිම දවසකට යාට ඉංග්‍රීසි භාෂාව කතා කරන්න බෑ. එයා අනිවාර්යයෙන්ම පුහුණු වීම කරන්නට ඕනේ. ඉගෙන ගන්නවටත් වඩා වැඩි කාලයක් ගත කරන්න ඕනේ පුහුණු වීම කරන්න. මොකද ඉගෙන ගන්න එක හරියට තේරුම් ගත්තොත් එකපාරින් පුළුවන්. නමුත් පුහුණුව එකපාරින් කරන්න බෑ. ඒ සඳහා කාලය අවශ්‍ය වෙනවා. ඉතින් කාලය අපි හැමෝටම දීලා තියෙන එක හා සමානව පැය 24යි. එහෙමනම් අපිට කාලය කළමනාකරණය කරන්න විදියක් නැහැ. මේකත් බොරු සංකල්පයක්නේ. කාලය කොහොමද කළමනාකරණය කරන්නේ? කම්මැලියටත් පැය 24යි, හොඳට වැඩ කරන මිනිහයාටත් පැය 24යි. උත්සාහවන්තයාටත් පැය 24යි, නරක මිනිහයාටත් පැය 24යි. එතකොට කොහොමද ඒක කළමනාකරණය කරන්නේ? එහෙමනම් අපි කල යුත්තේ ලැබිලා තියෙන වෙලාවට අනුව සියල්ලටම සමානවනේ ලැබිලා තියෙන්නේ. ආය ඕකේ කළමනාකරණය කරන්න දෙයක් නැහැ.
එතකොට අපි කල යුත්තේ අපි කරන දෛනික කටයුතු අපි කරන කටයුතු ටික ඒ ලැබී තිබෙන වෙලාවට අනුව කළමනාකරණය කර ගැනීමයි. එහෙමනම් වෙලාව කළමනාකරණය කරන්න බෑ. අපේ වැඩ කටයුතු අපේ ක්‍රියාකාරකම් තමයි කළමනාකරණය කරගත යුත්තේ. එහෙමනම් වෙලාවක් නැහැ. ඕව කරන්න කොහෙද වෙලාව? එහෙම කියන ගම අනිත් පැත්තට කියනවා බලන්නකෝ මට ඉංග්‍රීසි බෑනේ. ඉංග්‍රීසි ටිකක් තිබ්බනම් මට මෙන්න මේ ප්‍රොමෝෂන් එක කරන්න තිබුණා. මම අද හරි ලැජ්ජාවටපත් උනේ ඉංග්‍රීසි ටිකක් බැරුව. අර එක්කෙනෙක් කතා කළා මට උත්තර දෙන්න බැරුව ගියා. ඔන්න ඔය වගේ විවිධ අදහස් ප්‍රකාශ කරනවා. එහෙමනම් ඒක උත්තරයක් නෙවෙයි. අපි කරන්න ඕනේ අපි නොදන්න දේ කොහොම හරි මහන්සි වෙලා නිදි වරාගෙන හරි මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒ වැඩ කිරීම තුළින් තමයි පුහුණුව සාර්ථකව නිම කරන්න පුළුවන් වෙන්නේ. පුහුණුව සාර්ථක කරා නම් එයාට බයක් නැතුව කතා කරන්න පුළුවන් භාවිතා කරන්න හැකියාව ලැබෙනවා. කාලයක් තිස්සේ යම් දෙයක් හොඳින් භාවිතා කරනකොට ඇයි අවබෝධයක් ඇතුවනේ කරන්නේ. එතන අවබෝධයක් ඇතුව පුහුණු වීම කරලා අවබෝධයක් ඇතුව භාවිතා කරන කෙනාට අනිවාර්යයෙන්ම ආකර්ෂණයක් ලැබෙනවා. ඒක අමුතු රහසක් නෙවෙයි. එහෙමනම් අපි අපේ වැඩ කළමනාකරණය කරගමු. කරන්න බැරි වැඩේ වෙන කාලය කළමනාකරණය කරන්න යන්නේ නැතුව. ඒ ආදරණීය මතක් කිරීමත් එක්ක අපි යනවා ඊළඟ උදාහරණය බලන්න. මම ඔයාට අනන්තවත් කියලා තියෙනවා එහෙම කරන්න එපා කියලා. මම ඔයාට අනන්තවත් කියලා තියෙනවා එහෙම කරන්න එපා කියලා. යම් කෙනෙක් වැරද්දක් කරනවා කියලා හිතන්නේ. එහෙම කරන්න එපා කියලා මම ඔයාට අනන්තවත් කියලා තියෙනවනේ. අපි ඕක කොහොමද කියන්නේ? නැවත පාඩම් කරගන්න ඕනේ. මොකක්ද? I told you umpteen times. දැන් ඕගොල්ලෝ මේක තමයි ඉස්සරලාම කටපාඩම් කරගන්න ඕනේ. කලබල වෙලා වීඩියෝ එක පොඩ්ඩක් බැලුවා අපෝ අමාරුයි කිව්වා දමල ගහලා නිකන් හිටියා. එවැනි අයට ඉංග්‍රීසි බෑ කිසිම දවසක බෑ. මුල ඉඳන් අවසානයේ දක්වා මම මේ දේන් යමක් ඉගෙන ගන්නවාමයි. මම මේ දේ කරලා ජය ගන්නවාමයි කියන ඒකායන අරමුණ ඇතුව වැඩ කරනවා නම් පුහුණු වෙනවා නම් නියත වශයෙන්ම මේ පාඩම අවසන් වන විට මේ දේවල් ඕගොල්ලන්ගේ භාවිතය සඳහා අනිවාර්යයෙන්ම යොදා ගන්න හැකියාව ලැබෙනවාමයි. ඒ ස්ථිරයි. හොඳයි. එහෙමනම් නැවතත් යමු. මම ඔයාට අනන්තවත් කියලා තියෙනවා එහෙම කරන්න එපා කියලා. I told you umpteen times not to do so. කරන්නට නම් to do, නොකරන්නට not to do. මතක තියෙන්න ඕනේ. not යොදන්නේ කොහටද කියලා. not to do. so එලෙස මෙතන අර්ථයේ so එකේ එලෙස. to කියන එකේ තව තේරුමක් තියෙනවා. ඉතින් ගොඩක් අර වෙරි කියන වචනයට සමාන අර්ථය ගෙන දෙන වචනයක් ලෙස යොදන්න පුළුවන්. ඔච්චර කියන අදහස එනවා මේක වාක්‍ය රටාවලදී භාවිතයත් සමගයි ඒක තීන්දුව වෙන්නේ. යෙදෙන ස්ථානය අනුවයි තීන්දුව වෙන්නේ. නමුත් මෙතනදී අපි භාවිතා කරලා තියෙන්නේ එලෙස එහෙම කතා කරන භාෂාවේදී එහෙම කියන අර්ථය ගෙන දීම සඳහා තමයි so භාවිතා කරලා තියෙන්නේ. පැහැදිලිද? I told you umpteen times not to do so. එලෙස නොකරන්නට මේ to do so එලෙස කරන්නට not to do so එලෙස නොකරන්නට අපි කතා කරනකොට කියන්නේ එහෙම නොකරන්නට. මම ඔයාට අනන්තවත් කියලා තියෙනවා එහෙම කරන්න එපායි කියලා. එහෙම නොකරන්න කියලා. I told you umpteen times not to do so. නැවත කියමු. I told you umpteen times not to do so. Now look at this. මම ඔයාට අනන්තවත් කියලා තියෙනවා එහෙම කියන්න එපා කියලා. දැන් හිතමුකෝ දරුවෙකුටම අවවාද කරනවා කියන්නේ. එයා නරක වචනයක් කියනවා, සැර වචනයක්, නපුරු වචනයක් කියනවා වෙන්න පුළුවන්. අපි ආදරෙන් කියනවා මෙහෙම. මම ඔයාට අනන්තවත් කියලා තියෙනවා එහෙම කියන්න එපා කියලා. මම ඔයාට අනන්තවත් කියලා තියෙනවා පුතේ එහෙම කියන්න එපා කියලා. දැන් ඔය අදහස් දෙමු බලන්න. I told you umpteen times. මතකනේ? ඒක ලස්සනට පාඩම් කරගන්න. I told you umpteen times not to say so. say කියන්න එපා. say එකට e sound එකක් එකතු කරන්න ඕනේ. say so. not to say so. එලෙස නොකියන්නට. එහෙමනම් I told you umpteen times not to say so. පුතා I told you umpteen times not to say so. මම ඔයාට අනන්තවත් කියලා තියෙනවා එහෙම කියන්න එපා කියලා. පැහැදිලි නේද? හොඳයි. හොඳින් ප්‍රැක්ටිස් කරන්න. මම ඔයාට අනන්තවත් කියලා තියෙනවා හොඳට ඉංග්‍රීසි ඉගෙන ගන්න කියලා. එහෙම කියන්නේ නැද්ද කවුරුවත්? කියනව නේද? ඒකනේ ඉතින් අපි මේක බලන්නේ නේ. right. okay good. මම ඔයාට අනන්තවත් කියලා තියෙනවා හොඳට ඉංග්‍රීසි ඉගෙන ගන්න කියලා. I told you umpteen times. කොහොමද ඉතින් කොහොමද පටන් ගන්නෙ? වැඩි නියමයිනේ ලේසියිනේ. I told you umpteen times. මම ඔයාට අනන්තවත් කියලා තියෙනවා. මොකද්ද? ඉගෙන ගන්නට. To learn. To learn. මොනවද? English. ඉංග්‍රීසි. To learn කියන්න එපා. මම මීට කලින් කියලා තියෙනවා to go, to play, to do. ඒව වැරදි උච්චාරණ ක්‍රම විදි. නිවැරදි වෙන්න ඕනේ to බොහොම කෙටියෙන් කියලා
ඊළඟ verb එකට මාරු වෙන්න ඕනි. එහෙනම් to go, to learn, to do අන්නේ විදියටයි එන්නේ. එහෙනම් මෙතන to learn. එහෙනම් I told you umpteen times to learn English. හොඳට හොඳින් කියන අර්ථය සඳහා අපි භාවිත කරන්නේ good එක නෙමෙයි well කියන වචනේ. මොකද්ද පාවිච්චි කරන්නේ? well. දැන් well කියන වචනේ තව තේරුමක් කියන්න හා. ඔව්. ගෙදර වත්තේ තියෙනවා. ලිඳ. well කියන්නේ ලිඳ. ඒ වගේම අපි අර යමක් කතාවක් ආරම්භ කරද්දී හා හොඳයි කියලා අපි යමක් කියන්න පටන් ගන්න. අන්න ඒ සඳහාත් අපි well භාවිත කරනවා. ඒ වගේම සනීපයි. සනීපෙන් ඉන්නවා කියන්නත් කියනෝනේ. I'm well. I'm well. මම සනීපෙන් ඉන්නවා. I'm not well. එහෙම නැත්නම් I'm unwell. මෙන්න මේ වගේ එහෙනම් අසනීපයි කියන්නත් කියන්නේ I'm not well today. Sorry, I'm not well today. එහෙනම් මේ well එකේ තව භාවිතයක් තියෙනවා. නිකන් මතක් කරගමු නැවත. හා හොඳයි කියන අර්ථය සඳහා තියෙනවා. අය හොඳින් කියන අර්ථය සඳහා තියෙනවා. හොඳින්. දැන් මෙතනදී නම් to learn English well. හොඳින් ඉංග්‍රීසි ඉගෙන ගන්නට. තව ලිඳට කියනවා. තව සනීපයි කියන්නත් කියනවා well කියලා. ඉතින් මේ වාගේ අර්ථ කිහිපයක් වැඩිපුර භාවිතා කරාට මතක තියාගත්තට කිසිදු පාඩුවක් සිද්ධ වෙන්නේ නැහැ. පැහැදිලි නේද? මම ඔයාට අනන්තවත් කියලා තියෙනවා හොඳට ඉංග්‍රීසියෙන් කතා කරන්න ඉගෙන ගන්න කියලා. මොකද ඔයාට ඉංග්‍රීසි පුළුවන් වුණාට ඔයාට තාම ඉංග්‍රීසි කතා කරන්න බෑනේ. ඒ නිසා මම ඔයාට අනන්තවත් කියලා තියෙනවා හොඳට ඉංග්‍රීසියෙන් කතා කරන්න ඉගෙන ගන්න කියලා. මෙන්න මෙහෙම අපිට වැඩිහිටියෙක් උපදේශ දෙනවා. හොඳයි. අනිත් පැත්තට හිතමු. අපි තව කෙනෙකුට උපදේශයක් දෙනවා මේ විදිහට. මොකද ඔයාලා ඉතින් සාමාන්‍ය අපා YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉඳලා තව කාලයක් යනකොට තව ටික කාලයක් යනකොට හොඳට ඉංග්‍රීසි කතා කරන්න පටන් ගන්නවා. ඉතින් එතකොට ඕගොල්ලන්ට මේක කියන්න පුළුවන් තව කෙනෙකුට කොහොමද? බලන්න මම හොඳට ඉංග්‍රීසි කතා කරනවා. මම ඔයාට අනන්තවත් කියලා තියෙනවනේ හොඳට ඉංග්‍රීසි කතා කරන්න ඉගෙන ගන්න කියලා. නේද? හරි. දැන් කොහොමද අපි මේ උපදේශය දෙන්නේ? I told you umpteen times to learn to speak. අන්න වැඩියෙන් එකතු කරා අපි. To learn මොකටද? ඉගෙන ගන්නට. To speak කතා කරන්නට. පැහැදිලිද? In English ඉංග්‍රීසියෙන්. මේ in එක දැම්මොත් තේරුම n. ඒ කියන්නේ ඉංග්‍රීසියෙන්. In Tamil දෙමළෙන්. In French ප්‍රංශ භාෂාවෙන්. දැන් පැහැදිලි කරදී. එහෙමනම් මේ in එක දාන්නේ අර්ථය සඳහා. නැවතත් අන්න well තියෙනවා හොඳින් කියන අර්ථය සඳහා. පැහැදිලිද? එහෙමනම් I told you umpteen times to learn to speak in English well. නැවත කියන්න කොටස් වශයෙන් මේක පාඩම් කරගන්න කෑල්ලෙන් කෑල්ල. ඊට පස්සේ මේවා එකතු කරලා ලස්සනට කියන්න පුහුණු වෙන්න. පැහැදිලිද? නැවත කියමු එහෙනම්. මේක බලාගෙන කියමුකෝ. හැබැයි බලාගෙන පුරුදු වුණාට පස්සේ මොකද්ද ඇත්තටම නම් කරන්න ඕනේ? ඇත්තම තත්ත්වය මොකද්ද? අවසානයේදී ඕගොල්ලන්ට මේ පොත වහලා එහෙම නැත්නම් මේක ලියාගත්තොත් එහෙම පොත වහලා ඒකේ තිබුණ දේ මතක් කරලා මෙනෙහි කරලා ලස්සනට කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙනම් ඒකට තමයි මම කිව්වේ අර වැඩි කාලයක් පුහුණු වෙන්න යනවා කියලා. ඉතින් පුහුණුවකින් තොරව හොඳට භාෂාව කිසිම කෙනෙකුට හසුරවන්න බෑ. ඒ නිසා මේ යථාර්ථය අපි තේරුම් අරගෙන හොඳට වැඩ කරන්න. මම හිතනවා මාත් එක්ක රැඳිලා ඉන්න ඕගොල්ලෝ මේ දේ ඉතාම හොඳින් තේරුම් අරගෙන කියන උපදේශ පිළිපදිමින් තමන්ගේ භාෂා ඥානය භාවිතා කිරීමේ කුසලතාවය දියුණු කරගනීවි කියලා. මචං ඒක දාපුවාම නිකන් රස්තියාදු වගේද? බලමු අපි මොකද්ද මේ වෙන්න යන්නේ කියලා. මචං මං උඹට අනන්තවත් කියලා තියෙනවනේ ඒකීය පස්සෙන් යන්න එපා කියලා. ඔහොම ඉතින් ඔය තරුණ වයසේ ඉන්න යාළුවෝ කියනවනේ තවත් යාළුවන්ට නේ. ඒ වගේම ඉතින් ගෑනු ළමයිනුත් ඒ ගෑනු ළමයිටම කියනවා මොකද්ද? මචං මම උඹට අනන්තවත් කියලා තියෙනවනේ උගේ පස්සෙන් යන්න එපා කියලා. දැන් ඔහොම කියනවා. ඉතින් මේක මේ නරක වචනයක් නෙවෙයිනේ. මේ සාමාන්‍ය සමාජයේ භාවිතයේ තියෙන එකක් නේ. ඉතින් ඒක කියන්නේ වෙනම පන්තියකට යන්නේ නේද? ඒ නිසා එකෙන්ම ඉගෙන ගමු. දැන් බලන්නකෝ මාර ලස්සන වැඩක් වෙනවා. මේ බලන්න. මචං. නිකන් සිංහල නේද? ඔව්. දැන් බලන්න ඉංග්‍රීසි එහෙම එකක් තියෙනවා කියලා ඔච්චර කල් දැනගෙන හිටියද? My chum. CHUM. Chum means close friend. Close friend. Can you understand? Close friend කියන්නේ කවුද? ළඟම යාළුවා. ළඟ යාළුවෙක්. පැහැදිලිද? එහෙමනම් my chum කියන්නේ දැන් chum කියන්නේ නිකම්ම friend කෙනෙක් නෙමෙයි. යා close friend කෙනෙක්. එයා නිකම් friend කෙනෙක් නෙමෙයි. close friend කෙනෙක්. සමීප යාළුවා. ඉතින් සමීපතම යාළුවෙකුට අපි මචං කියලා සිංහලෙන් කියන්නේ. අපි මිත්‍රශීලී භාවය වැඩි නිසා, Tamanට සමීපකම වැඩි නිසානේ මචං කියලා කතා කරන්නේ. මේ බලන්න ඉංග්‍රීසි එහෙම වචනයක් තියෙනවානේ. මෙච්චර කල් දැනගෙන හිටියද? එහෙමනම් ඉංග්‍රීසි භාෂාවේ මෙන්න මේ වාගේ රසවත් තැන් ඇතුළු
ව්‍යාකරණ ගැඹුරු ව්‍යාකරණ පවා සරලව ඉගෙන ගන්න අවශ්‍ය නම් ඉංග්‍රීසි කතාව පුහුණු වෙන්න අවශ්‍ය නම් ඔයාලා රැඳිලා ඉන්න ඕනේ සාමාන්‍ය අපා YouTube channel එකත් එක්කමයි. My chum යනු මගේ යාළුවා. මචං. My chum. I told you umpteen times. මං උඹට කියලා තියෙනවානේ අනන්තවත්. මං ඔයාට කියලා තියෙනවා මං උඹට ඔය මොනවා කිව්වත් ඉංග්‍රීසි කියන්නේ you කියලා. එහෙමනම් I told you umpteen times not to go නොයන්නට after පිටිපස්සේ ඇය පස්සේ එහෙම නැත්නම් him දානවා ඔහු පස්සේ හොඳයි පළවෙනි එක අපි කියමුකෝ මචං මම ඔබට අනන්තවත් කියලා තියෙනවා ඒකීගේ පස්සේ යන්න එපා කියලා ඔය අර්ථය දෙන්න මොකද්ද ගන්න ඕනේ අපි her කියලා අරගෙනයි කියන්න ඕනේ right okay කියමු එහෙනම් my chum I told you umpteen times not to go after her not to go after her දැන් අන් ඒව highlight වෙන්න විදියට stress කරලා කියන්න බර කරලා කියන්න නැවත කියමු my chum I told you umpteen times මතකද මේකත් අනිවාර්යයෙන්ම stress කරන්න ඕනේ බර කරලා කියන්න ඕනේ umpteen times my chum I told you umpteen times not to go after her not to go after her ඒකීය පස්සේ යන්න එපයි කියලා දැන් අනිත් පැත්තට කියමු පිරිමි කෙනෙක් සම්බන්ධ ඔහුගේ කතා කරනකොට කියන්නේ උගේ කියලා නේද හරි නරක දේවල් උගන්වනවා එහෙම නෙමෙයි මේ අපේ ගැමි ව්‍යවහාරයන් මේ වගේම අපේ සාමාන්‍ය සමාජය භාවිතා කරන දේනේ. ඉතින් මේ ආකාරයෙන් ඕගොල්ලන්ට කියලා දුන්නොත් තමයි මේක හොඳට සමීප වෙන්නේ ඕගොල්ලන්ට. තේරුම් යන්නේ. ඉතින් හොඳට තේරුම් යන්න එපයි. දැන් මගේ අරමුණ වෙන්නේ මොකද්ද? හොඳින් ඕගොල්ලන්ට මේ දේ කියලා දෙන එක. තේරුම් යන විදියට. තේරණ භාෂාවෙන් කියපුවාම අපි ඒක හොඳ නරක වෙන් කරගෙන ලස්සනට ගලපන අවස්ථාවට උචිත විදියට. ඒකට ඕගොල්ලෝ බුද්ධිමත් වෙන්න ඕනේ නේද? එහෙමනේ. හොඳයි. I told you umpteen times not to go after him. I told you umpteen times not to go after him. මම ඔබට අනන්තවත් කියලා තියනවා උගේ පස්සෙන් යන්න එපා කියලා. My chum, I told you umpteen times not to go after him. දැන් තේරුණාද my chum ලට? පැහැදිලිද? එහෙමනම් මෙන්න එකතු කරගන්න ඉංග්‍රීසි භාෂාවේ භාවිතයක් my chum. පසු කාලීනව මචං වෙයිද දන්නෙත් නැහැ. හොඳයි බලමු අපි ඊළඟට. මම ඔයාට අනන්තවත් කියලා තියෙනවා එයාලව ආශ්‍රය කරන්න එපා කියලා. ආශ්‍රය කරන්න එපායි කියලා. දැන් ඉංග්‍රීසි භාෂාවේ මේ සඳහා තනි පදයක් තියෙනවා associate කියලා. associate කියලා. දැන් මම මේ පදේ වෙනුවට ඉංග්‍රීසි භාෂාවේ තවත් එක්තරා යෙදුමක් phrase එකක් ගැනයි කියලා දෙන්න යන්නේ. ආශ්‍රය කරනවට අපි කියනවා keep company with කියලා. keep company with. මේ with එකත් ඕනේ සඳහා. ඒ අර්ථය පෙන්වන්නට. එතකොට ආශ්‍රය කරන්න එපා කියලා. එතකොට not to keep company with මේ phrase එකෙන්ම මුළු සම්පූර්ණ phrase එකෙන් තමයි ඒ අර්ථය දෙන්නේ. පැහැදිලිද? හොඳයි. දැන් බලන්න කියලා. I told you umpteen times not to keep company with them. I told you umpteen times not to keep company with them. මං ඔයාට අනන්තවත් කියලා තියෙනවනේ එයාලව ආශ්‍රය කරන්න එපා කියලා. I told you umpteen times not to keep company with them. මෙන්න මේ විදිහටයි හඬ වෙනස් කරමින් අර්ථය ඉලුප්පන විදිහට අර්ථය ගෙන එන විදිහට හොඳින් භාෂාව හසුරවන්නට ඕනි. මේක පුහුණුවෙන්ම කළ යුතුයි. ශබ්ද නගා පුහුණු වීම කළ යුතුයි. කවුරු හරි හිත යටින් පුහුණු වීම කරනවා නම් නිහඬව මේක පුහුණු වෙන්න යනවා නම් කරන්න බැරි වැඩක්. ගොඩ ඉඳන් පිහිනන්න ඉගෙන ගන්නවා වගේ වැඩක්. කරන්න පුළුවන්ද? බෑනේ. එහෙනම් වැඩේට බහින්න ඕනේ. ගඟට බහින්න ඕනේ පිහිනන්න ඕන නම් වතුරට බහින්න ඕනේ. ඒ වගේ තමයි පුහුණු ඇති කර ගන්නට ඕන නම් තව යාළුවෙක් හිත මිත්‍රයෙක්වත් නැත්නම් මොකද කරන්න ඕනේ? තනියෙන් පුහුණු වීම කරන්න. තනියෙන් පුහුණු වීම කරන්න. ඒක තමයි සාර්ථක ක්‍රමය. එසේ කරන කෙනාට තමයි හොඳින් භාෂාව හැසිරවන්න පුළුවන්. මේවට වෙන විකල්ප කෙටි ක්‍රම නැහැ. එහෙම වුණා නම් අද ලංකාවේ කී දෙනෙක් ඉංග්‍රීසි කතා කරයිද? මොකද පහසුවෙන්ම ගොඩ යන ක්‍රමනේ හොයන්නේ. ඒවා බොරු විකල්ප ක්‍රම. ඒ නිසා කල යුතු ආකාරයට යමක් කරනවා නම් සියලු දේ පහසුයි තමයි. සියලු දේ කෙටි. තේරුම් අරගෙන වැඩ කරා නම් අපි ගොඩ. I told you umpteen times not to keep company with them. දැන් බලන්න මේ අර මං කියපු කතාව මොකද්ද? Not to keep company with මෙන්න මේ වචනය. Keep company with අපිට මේ වෙනුවට ඕන නම් associate පාවිච්චි කරන්න පුළුවන්. associate කියන්නේ ආශ්‍රය කරනවා. ආශ්‍රය කරනවා associate. පැහැදිලිද? associate කියන්නේ ආශ්‍රය කරනවා. ඉතින් අපි මේ එකක් දැනගන්න බෑ. භාෂාවේ යෙදෙනා වූ මේ ක්‍රමය ගැනත් දැනගෙන ඉන්න ඕනේ. To keep company with somebody. පැහැදිලි? Right. Okay. අන්න ඒ වගේම phrase එකක් ගැන කියලා දෙන්නයි දැන් සූදානම. මේ බලන්න. මම ඔයාට අනන්තවත් කියලා තියෙනවා
එයාලව අතේ දුරින් තියාගන්න කියලා. ඔයාලා අනිවාර්යයෙන්ම අහලා තියෙන දෙයක් මේක. මොකද්ද? අතේ දුරින් තියාගන්නවා. කෙනෙක්ව ඈඩ් කරන්නෙත් නැතුව, ඕනෑවට වඩා ලං කරගන්නෙත් නැතුව යම් ප්‍රමාණයකින් දුර තියන්න ඇසුරු කරනවටනේ අපි මේක කියන්නේ. මම ඔයාට අනන්තවත් කියලා තියෙනවා එයාලව අතේ දුරින් තියාගන්න කියලා. මෙන්න මේ ප්‍රකාශනයේ කීමේදී අපි භාවිතා කරන්නේ අතේ දුරින් තියාගන්නවට මෙන්න මේ කියන යෙදුම. To keep somebody කවුරු හරි at your arm's length. මේ තියෙන්නේ keep at your arm's length. ඔබේ අතේ දුරින් තියාගන්නවා. keep at your arm's length. ඔබේ අතේ දුරින් තියාගන්නවා. මේක අපි වාක්‍ය තුර යොදලා බලමු. එතකොට බොහොම හොඳින් පැහැදිලි වෙනවා. I told you umpteen times to keep them. ඔවුන්ව තියාගන්නද කිව්වේ එහෙනම් them කියලා මෙතෙන් එන්නේ. ඔහු කියලා ආවනම් him කියලා එන්නේ. ඔහු කියලා ආවනම් him. ඇය කියලා ආවනම් her. ඇය කියලා ආවනම් her. පැහැදිලිද? හොඳයි. දැන් අපි මෙතන them භාවිතා කරන්නේ ඔවුන්ව කියන අර්ථය සඳහා. I told you umpteen times to keep them at your arm's length. At your arm's length. ඔබගේ arm's length. length කියන්නේ දුර ප්‍රමාණය. පැහැදිලිද? At your arm's length. I told you umpteen times to keep them at your arm's length. නැවත කියමු. I told you umpteen times to keep them at your arm's length. පුතා මම ඔයාට කියලා තියෙනවනේ ඒගොල්ලෝ අතේ දුරින් තියාගන්න කියලා. අන්න එහෙම බොහොම කාරුණික ස්වභාවයෙන් කියමු බලන්න. හා කියන්නේ පුතා කියලා දාන්න. පුතාට පුතා කියලා කියන්නේ ඉංග්‍රීසි කතා කිරීමේදී ආච්චි සීයා නැන්ද මාමා පුතා ඔය විදිහටම පාවිච්චි කරන්න. මොකද සිංහල අය අතර කතා කරද්දී එහෙම පාවිච්චි කරන්න. අපි ෆොරින කෙනෙක් එක්ක සිංහල නොදන්නා කෙනෙක් එක්ක කතා කිරීමේදී අපි ෆැමිලි එකේ දේවල් ගැන ඒගොල්ලෝ අහනවා පුතා කියන්නේ මොකක්ද කියලායි. ඒගොල්ලන්ට නොතේරෙන නිසා අපි අන්නේ එවැනි අවස්ථාවලදී son father mother කියලා භාවිතා කළාට කමක් නැහැ. නමුත් සාමාන්‍ය භාවිතයේදී ඒක එලෙසම භාවිතා කරන්න අපි සිංහලෙන් කියන වචනයම. හරිද? ඒ අනුව තමයි මම මෙතන පුතා කියලා යොදන්නේ. එහෙනම් ස්පෝකන් ඉංග්‍රීසි වලදී එහෙම තමයි භාවිතා කරන්නේ. පුතා I told you umpteen times මොකටද? To keep them at your arm's length. පුතා I told you umpteen times to keep them at your arm's length. දැන් ඔන්න එහෙම කියලා වැඩක් වරද්දගෙන අය එනවා. තාත්තට හොඳටම කේන්ති ගිහිල්ලා, අම්මට හොඳටම කේන්ති ගිහිල්ලා. කොහොමද අපි එයා කියන්නේ ඉංග්‍රීසියෙන්? අපි හිතමු එයා ඉංග්‍රීසියෙන් කියනවා, සැරින් කියනවා, තදින් ටික. කොහොමද කියන්නේ සිංහලෙන්? මම ඔයාට අනන්තවත් කියලා තියෙනවනේ එයාලව අතින් දුරින් තියාගන්න කියලා. ඔය අදහස් දෙන්නේ කොහොමද කියන්නේ? I told you umpteen times to keep them at your arm's length. I told you umpteen times to keep them at your arm's length. පැහැදිලි නේද? සැර වැඩිද? Let's move on. මම ඔයාට අනන්තවත් කියලා තියෙනවා කෑමොර දෙන්න එපා කියලා. බෙරිහන් දෙන්න එපා කියලා. යටිගිරියෙන් කෑ ගහන්න එපා කියලා. මේ වැඩිහිටියෝ විශේෂයෙන් ආච්චිලා සීයලා මේවා කියනවා. ඈ අයියෙන් ඕනෑවට වඩා කෑකෝ ගහනකොට අපි එහෙම කියනවා. විශේෂයෙන්ම දරුවන්ට කියනවා. හොඳයි ඒක කියලා බලමු. කෑමොර දෙනවා. මම මීට කලින් මේ වචනේ ඉගෙනුවා. ක්‍රීම් කියන වචනේට s එකක් දාන්න මුලට. ක්‍රීම් කියන වචනේට s එකක් දාගන්න. අන්න මතකයි එතකොට. ස්ක්‍රීම්. ස්ක්‍රීම්. පැහැදිලිද? right. මම ඔයාලට කියලා තියෙනවා කෑමොර දෙන්න එපා, බෙරිහන් දෙන්න එපා කියලා. I told you umpteen times not to scream. මම ඔයාට අනන්තවත් කියලා තියෙනවා කෑමොර දෙන්න එපා, බෙරිහන් දෙන්න එපා කියලා. I told you umpteen times not to scream. ටිකක් සැරින් කියමුද බලන්න. මම ඔයාට අනන්තවත් කියලා තියෙනවා බෙරිහන් දෙන්න එපා කියලා. හා දැන් කියන්නේ මේ විදිහට. මේක දිහා බලාගෙන පුහුණු වීම කරන්න මුලින්. අපි ඔක්කොටම එහෙම තමයි. එකපාරම බෑ කාටවත්. පුහුණු වෙච්චාම හැමෝටම මේක ලේසි. මේ උගන්වන්න මටත් එහෙම තමයි. ශිෂ්‍යෙක් කාලේ ඉගෙන ගන්න කාලේ ওই විදිහට එකපාර කියන්න පුළුවන් නම් බැරියයි. එහෙම වෙන්නේ නැහැ කිසි කෙනෙකුට. තේරුණාද? ඒවා මේ චිත්‍රපටි වල තියෙන දේවල්. ඒවා සිහින ලෝක. එහෙම නැත්නම් සුරංගනා කතා විතරයි. සැබෑ ලෝකයේදී එහෙම එකපාර පුහුණු වෙන්න බෑ කාටවත්. නේද? හැබැයි උවමනාව කැපවීම තුල ඉතා කෙටි කලකදී තප්පර ගණනකදී සමහර විට විනාඩි කිහිපයක් ඇතුළත ඔයාලට ඒ தත්ත්වය ඇති කරගන්න පුළුවන්. සියල්ල තියෙන්නේ ඔබේ අතේ. ඒක තේරුම් ගන්න. I told you umpteen times not to scream. I told you umpteen times not to scream. බය වුණේ නෑනේ. හොඳයි. එහෙමනම් ඊළඟ එකත් බලමු. මම ඔයාට අනන්තවත් කියලා තියෙනවා රෑ වෙලා කෑමොර දෙන්න එපා, බෙරියන් දෙන්න එපා කියලා. අර ඉස්සරලා කියපු වාක්‍යයට අපි එකතු කරලා තියෙන්නේ at night කියන phrase එක. ඒක අපි අන්තිමේදී භාවිතා කරනවා. දැන් පොඩි දරුවෝ එහෙමනේ ඉතින් රෑවත් දවාලක් නැහැ නේද? සෙල්ලම් කරනකොට යාළුවෝ කීප දෙනෙක් එකතු වෙච්චාම නෑදෑයෙක් ගෙදරට ආවම ඉතින් හූ කියලා කෑ ගහලා සෙල්ලම් කරනවා. ඒක ළමයිගේ ස්වභාවය.
නේද? ඔය විදිහට වැඩි හිටියෙක් හැසිරුණා නම් ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ළමයි කිනාවෙනේ කෑකෝ ගහන එක සාමාන්‍ය දෙයක්. නමුත් අපි දරුවන්ව හොඳ නරක කියලා දෙන්න එපයි. ඒ අරමුණ ඇතුව අපි වැඩි හිටියෝ මෙහෙම කියනවා. රෑ වෙලා කෑකෝ ගහන්න එපා. රෑ වෙලා කෑමොර දෙන්න එපා. බෙරිහන් දෙන්න එපා. හිමින් කතා කරන්න, හිමින් සෙල්ලම් කරන්න කියන කෙනා ඔය කියන්නේ. හරි. ඒ සඳහා කොහොමද කියන්නේ? බොහොම ආදරෙන් කියමු බලන්න. ඔයාලට මම අනන්තවත් කියලා තියෙනවා රෑ වෙලා කෑ ගහන්න එපා කියලා. I told you umpteen times not to scream at night. නැවත කියන්න. I told you umpteen times not to scream at night. Okay, good. මම ඔයාට අනන්තවත් කියලා තියෙනවා අයිස්ක්‍රීම් ඉල්ලලා කෑමොර දෙන්න එපා කියලා. දැන් අයිස්ක්‍රීම් දකින්නකොට කෑ ගහනවා. අයිස්ක්‍රීම් දකින්නකොට බෙරිහන් දීලා ඉල්ලනවා. එවැනි දරුවෙකුට අපි කියන විලාසයක් කියලා හිතන්නකෝ. දරුවෝ නෙමෙයි ලොකු අයත් සමහර විට එහෙමයි නේද? කෙසේ වෙතත් කාට හෝ කියන්න පුරුදු වෙන්න. කොහොමද කියන්නේ? I told you umpteen times not to scream for ice cream. මෙතන යන රයිමින් ගතියක් තියෙන නිසා මම ගත්තේ. Scream කෑමොර දෙනවා. Ice cream you know. ඔයා දන්නවා ice cream නේද? සිංහලෙන් නම් හිමකිරම. සිංහල වචනයක් අහලා ඇති. හිමකිරම. ඒක බොහොම කලාතුරකින් ඇහෙන වචනයක්. ශිෂ්‍යත්ව විභාගෙට විතරයි. Right. අපි යමු. I told you umpteen times not to scream for ice cream. I told you umpteen times not to scream for ice cream. දෙවහුරු වෙන්නත් එක්ක මේක පුරුදු වෙන්න. මම ඔයාට අනන්තවත් කියලා තියෙනවා තනියම එහෙ යන්න එපා කියලා. දැන් ගෑනු ළමයෙකුට දීලා තියෙන උපදේශයක් අපි හිතමු. මම ඔයාට අනන්තවත් කියලා තියෙනවා තනියම එහෙ යන්න එපා කියලා. දැන් යන්නට to go, නොයන්නට not to go. එහෙ there. මේ වචනේ there නම් කියන්න එපා. එහෙම කියන්නේ නැහැ there. ඊළඟ වචනේ තනියෙන් alone, alone. පැහැදිලිද? මෙතන තියෙන්නේ alone නෙවෙයි. මෙතන තියෙන්නේ alone. පැහැදිලිද? alone කියලා වෙනම වචනයක් තියෙනවා. දිගේ කියන අර්ථය ගැනීම සඳහා. නමුත් මෙතනදී තියෙන්නේ alone. alone කියන්නේ හුදකලාව. තනියම. එහෙමනම් not to go there alone. එහෙ තනියම යන්න එපා කියලා. කියන අර්ථය ගැනීම සඳහා තමයි මෙතන තියෙන්නේ. එහෙ තනියම නොයන්නට. not to go there alone. එහෙ තනියම නොයන්නට. මොකද්ද වෙලා කියලා තියෙන්නේ? I told you umpteen times. මම ඔයාට අනන්තවත් කියලා තියෙනවා එහෙ තනියෙන් යන්න එපයි කියලා. කොහොමද කියන්නේ? I told you umpteen times not to go there alone. මම ඔයාට අනන්තවත් කියලා තියෙනවා බොරු කියන්න එපා කියලා. දැන් මෙහෙමත් වැඩිහිටියෝ උපදෙස් දෙනවා. ඕගොල්ලොත් වැඩිහිටියෝ වෙච්චාම එහෙම නැත්නම් දැනටමත් වැඩිහිටියන් නම් අනිවාර්යෙන් කටපාඩම් කර ගැනීම ඉතාම වැදගත්. කොහොමද කියන්නේ? විශේෂයෙන්ම පොඩි දරුවෙකුට එහෙම මම ඔයාට කියලා තියෙනවා අනන්තවත් බොරු කියන්න එපා කියලා. I told you umpteen times not to tell lies. බොරු කියනවා tell lies. බොරු කියනවා. එහෙනම් not to tell lies බොරු නොකියන්නට. මම ඔයාට අනන්තවත් කියලා තියෙනවා බොරු නොකියන්නට. අපි ඉතින් ඕක ගලපලා සිංහලෙන් කියන්නේ කොහොමද? මම ඔයාට අනන්තවත් කියලා තියෙනවානේ බොරු කියන්න එපා කියලා. I told you umpteen times not to tell lies. මම ඔයාට අනන්තවත් කියලා තියෙනවා සත්තු මරන්න එපා කියලා. ඒක පවක්. ඒක පව් වැඩක්. කොහොම කියනවනේ අපිට වැඩි හිටියෝ. නේද? විශේෂයෙන්ම පොඩි කාලේ නොදැනුවත්කමට කරනකොට එහෙම කියනවා. I told you umpteen times not to kill animals. Not to kill animals. සත්තු මරන්නට එපායි කියලා. ඇයි ඒ? It's a sin. It's a sin. ඒක පවක්. sin කියනවා sin sin කියනවා පවට. එහෙනම් අනිත් වචනයක් මම මෙතන දීලා තියෙනවා විරුද්ධ පදේ. මොකද්ද? merit. merit කියනවා පින ආනිචංශය. මේ වචනේ තේරුම් ගොඩක් තියෙනවා. නමුත් මේ වෙලාවේදී ගැලපෙන තේරුම මම දීලා තියෙනවා. පව නම් විරුද්ධ පදේ මොකද්ද? පින නැත්නම් ආනිචංශය. merit. sin merit. ඒකත් මතක තියාගන්න නැවත පාඩමට එමු. මොකද්ද කියලා තියෙන්නේ? I told you umpteen times not to kill animals. It's a sin. It's a sin. It's a sinful deed. එහෙම කියන්න පුළුවන්. ඒක පව්කාර වැඩක්. එතකොට කියන්නේ කොහොමද? It's a sinful කියලා එකතු කරනවා. sinful deed. D-double-E-D. It's a sinful deed. ඒක පාපකාරී වැඩක්. හෙවත් පව් පිරුණු වැඩක්. එහෙම නැත්නම් පව්කාර වැඩක්. දැන් මෙතනදී නම් තියෙන්නේ ඒක පවක් කියලා. පැහැදිලිද? It's a sin. ඒක පවක්. ඒක පව්කාර වැඩක් කියලා කොහොමද කියන්නේ? It's a sinful deed. It's a sinful මේ ටිකම කියලා full කියන එක අගට එකතු කළා deed කියලා තව වචනයක් දානවා D-double-E-D ක්‍රියාව. එහෙනම් it's a sinful deed. I think it's very clear to you. Then let's look at the other examples too.
මම ඔයාට අනන්තවත් කියලා තියෙනවා අනිත් අයට ඊර්ෂ්‍යා කරන්න එපා කියලා. දැන් සමහරුන්ගේ වැඩේ ඕකමනේ. නේද? right. දැන් බලමු අපි වෙන කෙනෙකුට උපදෙස් දෙනවා. අනිත් අයට ඊර්ෂ්‍යා කරන්න එපායි කියලා. I told you umpteen times ඊර්ෂ්‍යාවන්ත jealous. එහෙනම් වෙනවා be. එහෙනම් වෙන්නට to be. නොවෙන්නට not to be. පැහැදිලිනේ? right. I told you umpteen times not to be jealous of others. jealous සමග යෙදෙන්නේ of කියන නිපාත පදය. මතක තියාගන්න jealous සමග යෙදෙන්නේ of කියන නිපාත පදය. එහෙමනම් not to be jealous of others. I told you umpteen times not to be jealous of others. මම ඔයාට අනන්තවත් කියලා තියෙනවනේ අනිත් අයට ඊර්ෂ්‍යාවන්ත වෙන්න එපා කියලා. අනිත් අයට ඊර්ෂ්‍යා කරන්න එපායි කියලා. ඔය අදහස කියන්නේ කොහොමද නැවතත් කියමු. I told you umpteen times not to be jealous of others. I told you umpteen times not to be jealous of others. Jealous ඊර්ෂ්‍යාවන්ත මේක නාම විශේෂණ පදයේ adjective එක. jealousy හොඳට බලන්න. අර jealous කියන වචනේට y දාලා jealousy. මොකද්ද jealousy කියන්නේ? ඊර්ෂ්‍යාව. මේක තමයි නාම පදය. මේ අතරේ ඒවත් පාඩම් කරගන්න. මං ඔයාට අනන්තවත් කියලා තියෙනවා එයාලත් එක්ක සෙල්ලම් කරන්න එපා කියලා. එයාලත් එක්ක සෙල්ලම් කරන්න එපා කියලා. සමහරවිට නරක දරුවෝ නම් නරක ගති පැවතුම් තියන අය නම් අපිට හදා ගන්නත් බැයි නම් ඒගොල්ලව අපි ඉතින් ඇත්තටම අපේ දරුවා ඈත් කරලා තියෙනවනේ. එතකොට අපේ දරුවාට උපදෙස් දෙනවා. කොහොමද කියන්නේ? I told you umpteen times not to play with them. play e sound එකක් තියාගන්න. මේ වචන play කියලා නවත්තන්න එපා. play. එහෙමනම් නැවත කියමු. I told you umpteen times not to play with them. මං ඔයාට අනන්තවත් කියලා තියෙනවනේ ඊගොල්ලොත් එක්ක සෙල්ලම් කරන්න එපයි කියලා. I told you umpteen times not to play with them. පුතා, I told you umpteen times not to play with them. මම ඔයාට අනන්තවත් කියලා තියෙනවා ඔච්චර වේගෙන් රිය පදවන්න එපායි කියලා. ඔච්චර වේගෙන් drive කරන්න එපා කියලා. ඔහොමනේ කතා කරනකොට කියන්නේ. අපි ඒක කොහොමද කියන්නේ? ඔව්. I told you umpteen times not to drive so fast. ඔය තරම් වේගෙන්, ගොඩාක් වේගෙන් කියන අර්ථය ගැනීමේදී අපි භාවිතා කරලා තියෙන්නේ. ඔය තරම් කියපුවාම so much කියන්න පුළුවන්, that much, එතරම්, this much, මෙතරම්, so much ගොඩාක්. ඉතින් මේ සියල්ල ගත්කල පොඩි පොඩි වෙනස්කම් තමයි සිංහල භාෂාවෙත් තියෙන්නේ. අපි සමහර වෙලාවට අපි යොදන පදය අවස්ථාව අනුව වෙනස් වෙනවා. දැන් මෙතනදී කියන්නේ ඔච්චර වේගයෙන් රිය පදවන්න එපා. so fast. ඔය තරම් වේගයෙන් කියන අර්ථය ගැනීම සඳහා අපි භාවිතා කරලා තියෙන්නේ. ගොඩාක් වේගයෙන්. එහෙමනම් I told you umpteen times not to drive so fast. Not to drive so fast. I told you umpteen times not to drive so fast. මේ වාගේ අය උපදේශي පිළිපැද්දොත් නම් බොහොම හොඳින් ඉන්න පුළුවන් වෙයි දිගුකල්. no not වංගුවකදී හැම ගුවන්ගත වෙන්නත් පුළුවන්. මෙන්න එහෙනම් අපේ ඊළඟ උදාහරණය. මම ඔයාට අනන්තවත් කියලා තියෙනවා නිකරුණේ. මෙන්න මම වචනයක් යොදනවා නිකරුණේ. වතුර එහෙම නැත්නම් සල්ලි නාස්ති කරන්න එපා කියලා. අපි මේකේ එකක් ඉස්සරලා ගමු. වතුර කියන වචනේ. මම ඔයාට කියලා තියෙනවානේ නිකරුණේ වතුර නාස්ති කරන්න එපා කියලා. මම ඔයාට අනන්තවත් කියලා තියෙනවා කියන්නේ අපි පාවිච්චි කරන ෆ්‍රේස් එක දැන් හොඳටම කටපාඩම්. මොකද්ද වචනේ? I told you umpteen times. මොකටද කියන්නේ? නාස්ති කරන්න එපා කියලා. not to waste. නාස්ති කරනවට අපි කියන්නේ waste. අපතේ හරිනවා නාස්ති කරනවා waste. not to waste. නාස්ති කරන්න එපා කියලා. මොනවද? අපි ගත්තේ water ඉස්සරලා ගමු කිව්වේ. water වතුර. ඔව්. නිකරුණේ කියන්නේ අපි භාවිතා කරන්නේ for nothing කියන phrase එක. පැහැදිලිද? for nothing. මේ වචනේ අදින්න එපා. Don't drag this word like for. That's wrong, right? Without dragging you have to say like this for nothing කියලා අපි කියන්න ඕනේ. for nothing කියන්නේ නිකරුණේ. for nothing නිකරුණේ. හොඳයි. ඒකත් මතක තියාගන්න. එහෙනම් වතුර ගැන දැන් කියමු. හරි? මං ඔයාට අනන්තවත් කියලා තියෙනවා නිකරුණේ වතුර නාස්ති කරන්න එපා කියලා. හරි කියමු බලන්න. I told you umpteen times not to waste water for nothing. I told you umpteen times not to waste water for nothing. අපි හිතමු සල්ලි නාස්ති කරන්න එපා නිකරුණේ. මං එහෙම කියලා තියෙනවා ඔයාට අනන්තවත්. ඔය අදහස දෙමු. I told you umpteen times not to waste money for nothing.
මුදල් නිකරුණේ නාස්ති කරනවා බලාගෙන ඉන්න බැරිම තැන අම්මා කියනවා පුතාට කොහමද? නෑ දුවට පුතාට හෝ දුවට කියනවා කොහමද? මහත්යට වෙන්න පුළුවන්. අනවශ්‍ය විදියට නාස්ති කරනවා නම් කොහොමද කියන්නේ? මං ඔයාට අනන්තවත් කියලා තියෙනවනේ සල්ලි නාස්ති කරන්න එපා නිකරුණේ කියලා. මං ඔයාට අනන්තවත් කියලා තියෙනවනේ නිකරුණේ සල්ලි නාස්ති කරන්න එපා කියලා. I told you umpteen times not to waste money for nothing. I told you umpteen times not to waste money for nothing. ඒ වගේම මෙහෙමත් කියනවා. මං ඔයාට අනන්තවත් කියලා තියෙනවා දුම් බීම අතහරින්න කියලා. දුම් ටික කපලා අනිත් පැත්ත දාන්න පුළුවන්, බීම ගන්න පුළුවන්. ඔය එකේ කිව්ව බොන්නේ නේද? විශේෂයෙන්ම සැරට බොන ඒවා සම්බන්ධවයි මේ කියන්නේ. එවනම් මං ඔයාට අනන්තවත් කියලා තියෙනවා බීම අත්හරින්න කියලා. හොඳයි. අපි දැන් මේකේ මුලින් කතා කරමු අපි දුම් බීමක සම්බන්ධව. right කියමු. I told you umpteen times. මොකටද? අත්හරිනවට ඉංග්‍රීසි භාෂාවේ යොදන phrasal verb එක තමයි give up. give up. නමුත් අපි මේක කඩලා කියවන්නේ give up කියලා. give up. ඔහොම තමයි අපිට කතා කරනකොට ඇහෙන්නේ. give up. give up. එහෙනම් to give up අත්හරින්නට මොනවද? smoking දුම්පානය කිරීම. දුම්පානය කිරීම ක්‍රියාපදයකට ing එකතු කළාට පස්සේ වැඩ ගන්නවා ආකාර තුනකට. වෙමින් පවතින ක්‍රියාවක් ලෙස, නාම විශේෂණ පදයක් ලෙස, නාම පදයක් ලෙස. මේ තුන් ආකාරය ඔබ අනිවාර්යෙන් දැනගත යුතුයි. ing දාන ක්‍රියාපදයකින් ගන්න වැඩ සම්බන්ධව සම්පූර්ණ විග්‍රහයක් කරලා විස්තරයක් කරලා දාලා තියෙනවා. අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ මේ වීඩියෝ බලන්න. මොකද හැමෝම දන්නේ ක්‍රියාපදයකට ing දැම්මනම් වෙමින් පවතින ක්‍රියාවක්සේ භාවිතා කරනවා කියලා විතරමයි දන්නේ. එතකොට වෙන්නේ හරියට මෙහෙම දෙයක්. රතු පාට කණ්ණාඩියක් දාගෙන ඉන්න කෙනෙකුට සියල්ල පේන්නේ රතු පාටට තමයි. අනේ හා සමානවම පොඩි කාලේ ඉඳන් අපිට උනේ ක්‍රියාපදයකට ing දැම්මට පස්සේ වෙමින් පවතින ක්‍රියාවක්සේ තමයි අපි මතක තියාගෙන ඉන්නේ. එතකොට භාෂාවේ ඒ ආකාරයට පමණක් නෙමෙයි ප්‍රධාන වශයෙන් ආකාර තුනකට මේ ing පදයක් භාවිතා වෙනවා. මම නැවත මතක් කරන්නම් අර වීඩියෝ බලන්න යනතුරු ඔයාලා ඒ වීඩියෝ බලනතුරු දැනට මේ පාඩමට අවශ්‍ය ප්‍රමාණයෙන් මතක් කරන්නම්. මොකද්ද? ක්‍රියාවකට ing දැම්මට පස්සේ වෙමින් පවතින ක්‍රියාවක්, දෙක නාම විශේෂණ පදයක්සේ, තුන නාම පදයක්සේ භාවිතා කළ හැකිය. වැඩි විස්තර සඳහා ඔබ අනිවාර්යයෙන්ම මගේ ඒ අදාළ වීඩියෝව බලන්න ඕනේ. මෙන්න ඒ කියන වීඩියෝව. අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ මේක බැලුවට පස්සේ මේ වීඩියෝවත් බලන්න අමතක කරන්න එපා. දැන් මෙතනදී අපි යොදලා තියෙන්නේ smoking සහ drinking කියන පද දෙකම නාමපද ලෙස. නාමපද ලෙස. පැහැදිලිද? ඒ අනුව අපි එකක් දැන් ගන්නවා. මොකද්ද? දුම් බීම සම්බන්ධව. smoking. මම ඔයාට අනන්තවත් කියලා තියෙනවා දුම් බීම අතාරින්න කියලා. I told you umpteen times to give up smoking. To give up smoking. is කියන්න එපා. smoking. I told you umpteen times to give up smoking. මම ඔයාට අනන්තවත් කියලා තියෙනවා බීම අත්හරින්න කියලා. කොහොමද ඒක කියන්නේ? එතකොට drinking දාන්න. right කියමු. I told you umpteen times to give up drinking. I told you umpteen times to give up drinking. මම ඔයාට අනන්තවත් කියලා තියෙනවා නරක පුරුදු වලින් ඈත් වෙන්න කියලා. මම ඔයාට අනන්තවත් කියලා තියෙනවා නරක පුරුදු වලින් ඈත් වෙන්න කියලා. වැඩි හිටියෝ දුවලා පුතාලාට කියනවා සමහර විට ඉතින් දුවලා පුතාලාට වැඩි හිටියන්ටත් කියන්න සිද්ධ වෙනවා. නේද? නරක පුරුදු එහෙම තියෙනවනේ. අපි කොහොමද කියන්නේ ඒක? නරක පුරුදු වලින් ඈත් වෙන්න. ඉතින් නරක පුරුදු වලට කියන්නේ අපි bad habits කියලා. මොනවද? bad habits කියලා. එහෙනම් හොඳ පුරුදු good habits. මොනවද? good habits. එහෙනම් bad habits කියන්නේ නරක පුරුදු. ඉතින් ඒ වයින් ඈත්ව ඉන්න කියලා කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ ලස්සන ෆ්‍රේස් එකක් භාවිතා කරනවා. මොකද්ද දන්නවද? get rid of. get rid of something. යමකින් ඈත්ව සිටිනවා. අපි මේක කියවනකොට නම් ඇහෙන්නේ get rid of. හරියට මේ වචනේ of වගේ තමයි ඇහෙන්නේ කියනකොට. ඔන්න බලන්න get rid of bad habits. To get rid of bad habits. නරක පුරුදු වලින් ඈත් වෙන්න කියලා. To get rid of bad habits. නැවත කියමු. මම ඔයාට අනන්තවත් කියලා තියෙනවානේ නරක පුරුදු වලින් ඈත් වෙන්න කියලා. I told you umpteen times to get rid of bad habits. නැවත කියමු. I told you umpteen times. මොකටද? To get rid of මොනවද? bad habits. දැන් කියන්න බලන්න. මේ අවසාන කොටස විතරක් දැන් කියමු බලන්න. To get rid of bad habits.
අන්න වෙන් කරලා ඒක ප්‍රැක්ටිස් කරන්න. ඉන් පස්සේ I told you umpteen times. දැන් ඒක පාඩන්නේ. දැන් ওই දෙක එකතු කරලා ලස්සනට මෙහෙම කියන්න. I told you umpteen times to get rid of bad habits. ටිකක් කේන්ති අරගෙන කියන්න බලන්න. I told you umpteen times to get rid of bad habits. හැබැයි කේන්ති යන්න ගිහිල්ලා පටලව ගන්න එපා. හැබැයි අනිවාර්යයෙන්ම ඔබ ඒකත් පුරුදු වෙන්නට ඕනේ. ඉස්සරලා ඕනෙම දෙයක් හිමින් පුරුදු වෙන්න. ඉන් පස්සේ ක්‍රමානුකූලව අවශ්‍ය අදහස දීම සඳහා අවශ්‍ය පරිදි වෙනස් ක්‍රීම් වලට භාජනය කරන්න ඕනේ. එසේ ඉගෙනීම අත්‍යවශ්‍යයි. මම ඔයාට අනන්තවත් කියලා තියෙනවා එවැනි නරක පුරුදු වලින් ඈත් වෙන්න කියලා. අපි මෙතනදී එකම එක වචනයයි වැඩි කළේ. ඉස්සරලා උදාහරණයට වැඩිය. මොකද්ද දන්නවද? එවැනි කියන අර්ථය. මේ බලන්න. එවැනි. මම ඒ සඳහා භාවිත කරන්නේ such කියන වචනේ. such. මේ තියෙන්නේ such එවැනි. එකම වෙනස මෙන්න මේ වාක්‍යයට වැඩිපුර වචනයක් යොදලා තියෙනවා එවැනි කියන අර්ථය. එහෙමනම් කියන්නේ මම ඔයාට අනන්තවත් කියලා තියෙනවා එවැනි නරක පුරුදු වලින් ඈත් වෙන්න කියලා. ඔව් අපි කොහොමද කියන්නේ? I told you umpteen times to get rid of such bad habits. Such bad habits. මෙන්න එකතු කළ පදයේ such කියන වචනේ. පැහැදිලිද? අපි කියමු I told you umpteen times to get rid of such bad habits. Such bad habits. එවැනි නරක පුරුදු. මම ඔයාට අනන්තවත් කියලා තියෙනවා ඔච්චර කම්මැලි වෙන්න එපා කියලා. නැගිටින්න වෙලාව බලන්න දැන්. මෙන්න මෙහිම වැඩිපුර නිදා ගන්නකොට අපිට අම්මලා තාත්තලා කියනවා. එහෙම නැද්ද? right. බලමු මේ මොකද්ද කියන්නේ කියලා. I told you umpteen times. මොකද්ද ඉතින් අනන්තවත් කියලා තියෙන්නේ? Not to be so lazy. So lazy. මේක ඉතින් lazyයෙන් කියන්න පුළුවන් වචනයකුත් නෙමෙයි නේද? මොකද සිංහල භාෂාවේ z sound නැහැනේ. ඒ නිසා අපිට ටිකක් නුහුරු ගතියකුත් දැනෙවි. නමුත් පුරුදු වෙන්න ඕනේ. Not to be so lazy. මොකද්ද? To be වෙන්නට not to be නොවෙන්නට මොනවද? So lazy. ඔච්චර කම්මැලි. I told you umpteen times not to be so lazy. ඔච්චර කම්මැලි නොවෙන්නට මං කියලා තියෙනවා. අනන්තවත්. දැන් මොකද කියන්නේ? නැගිටින්න අවදි වෙන්න කියන්නේ අපි කියන්නේ wake up. අපිට අවශ්‍ය නම් get up කියලා යොදන්නත් පුළුවන්. මේ බලන්න. wake up කියන වචනේ මේ පහලින් මම දාලා තියෙන්නේ. wake up කියන එකට සමාන පදයක්සේ සමාන phrase එකක් විදියට phrasal verb එකක් විදියට get up භාවිතා කරන්න පුළුවන්. wake up කියන phrasal verb එකට සමාන අදහසක් ගෙන දෙන phrase එක තමයි get up. පැහැදිලිද? අපිට get up භාවිතා කරන්න පුළුවන්. wake up. එහෙම නැත්නම් get up. see the time now. බලන්න වෙලාව දැන්. see the time now. බලන්න වෙලාව දැන්. right. නැවත කියමු. I told you umpteen times not to be so lazy. wake up. see the time now. එතකොට get up කියන යෙදුමත් phrase එකත් අපිට භාවිතා කරන්න පුළුවන් wake up වෙනුවට සමාන පදයක්සේ. ඒ වගේම get up එකේ තව අර්ථයක් තියෙනවා. දැන් ඉඳගෙන ඉඳලා නැගිටිනවට කියන්නේ අපි stand up කියලා. චූටි කාලේ ඉඳන්ම කිව්වේ stand up, sit down කියලා මතකද? stand up එකට සමානයි get up කියන එක. stand up කියන එක සමාන වෙනවා get up කියන phrase එකට. එතකොට get up කියන එකේ අර්ථ දෙකක් තියෙනවා. මොකද්ද? නිින්දෙන් අවදි වෙනවට wake up කියන අර්ථයක් තියෙනවා. ඉඳගෙන වාඩි වෙලා ඉඳලා නැගිටිනවට කියන stand up කියන අර්ථයක් තියෙනවා. නැවත මතක් කරන්නම්. get up කියන යෙදුමට එහෙම නැත්නම් phrasal verb එකට සමාන අර්ථය ගෙන දෙන phrasal verbs දෙකක් තියෙනවා. මොකද්ද? wake up සහ stand up. දැන් get up කියපුවාම නිින්දෙන් අවදි වෙනවා කියන්නත් get up කියනවා. වාඩි වෙලා ඉඳලා නැගිටිනවට කියන්නත් get up කියලා කියනවා. Okay, let's get up. එහෙනම් නැගිටිමු. get up. Let's read this. අපි මේක කියමු. right, okay. Are you ready? right. දැන් ඔයාලා මොකද කළේ? නිදාගෙන ඉඳලා නැගිට්ටා නම් ඒත් හරි ඉතින් මං get up කියපු එක නේ. නැත්තම් වාඩි වෙලා හිටපු තැනින් නැගිට්ටා නම් ඒත් get up තමයි. right කියමු අපි. I told you umpteen times not to be so lazy. wake up. see the time now. මම ඔයාට අනන්තවත් කියලා තියෙනවා පරිස්සම් වෙන්න කියලා. කොහෙද? ඔයා තුට්ටුවකටත් ගණන් ගන්නවයි. අයි කියමු. මම ඔයාට අනන්තවත් කියලා තියෙනවා පරිස්සම් වෙන්න කියලා. කොහෙද ඉතින්? ඔයා තුට්ටුවකටත් ගණන් ගන්නවද? ඔහොම කියනවනේ. වැඩිහිටියෝ දරුවන්ට කියනවා, මහත්තුරු නෝනලාට කියනවා, නෝනලා මහත්තුරුන්ට කියනවා. ඔහොම කියනවා. දැන් බලන්න. I told you umpteen times
to be careful. to be වෙන්නට careful පරිස්සම්. එහෙනම් පරිස්සම් වෙන්නට to be careful. කොහෙද? ඔතන කොහෙද කියලා යෙදුවේ where කියන අර්ථය සඳහා නෙමෙයි. නමුත් කියන අදහස ගෙන දෙන්නේ. but you don't care. but you don't care කියන්නේ නමුත් ඔයා ගණන් ගන්නේ නැහැ. නොසලකා හරිනවා. don't care ගණන් ගන්නේ නැහැ. hand for it. මේක නම් අනිවාර්යයෙන්ම මොකද්ද කියලා හිතන්න බැරි වෙයි උඩින්. hand කියන්නේ එල්ලෙනවා for ඒක it ඒක එහෙම කියලා ගන්න බෑ. මේක ඇත්තටම සාම්ප්‍රදායික යෙදුමක්. ගැමි ව්‍යවහාරයක් කියනවා. අපි ඒකට ඉංග්‍රීසියෙන් කියනවා ඉංග්ලිෂ් ස්ලෑන් එකක් මේක. ඒ කියන්නේ ওই ව්‍යවහාරික යෙදුමක් කතා කිරීමේදී භාවිත කරන එක. මේ වෙනකොට වීඩියෝ දෙකක් සකස් කරලා තියෙනවා. එක වීඩියෝ එක මෙවැනි ගැමි ව්‍යවහාර සාම්ප්‍රදායික යෙදුම් 50කුත් දෙවැනි වීඩියෝවේ එවැනිම යෙදුම් සාම්ප්‍රදායික යෙදුම් තවත් 30කුත් එකතු කරලා වීඩියෝ දෙකක්ම හදලා තියෙනවා. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් වැඩිපුර දැනුම හොයන්න ආශාවෙන් ඉන්න කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ දෙකත් බලන්න වෙනවා. එහෙනම් ඒකෙන් එකක් තමයි මේ. මේ වීඩියෝ දෙක ඇතුලේ මම මෙන්න මේ කියන ප්‍රකාශනයත් මීට කලින් උගන්වලා තියෙනවා. තුට්ටුවකටවත් ගණන් ගත්තේ නැහැ. තුට්ටුවකටත් ගණන් ගන්නේ නැහැ. දැන් මෙතනදී නම් තුට්ටුවකටත් ගණන් ගන්නේ නැහැ. මොකද කියන්නේ? don't care hand for it. මෙන්න සුද්දා කියන තාලය අපි කියනවා තුට්ටුවකටවත් ගණන් ගන්නේ නැහැ. සුද්දා කියන්නේ මොකද්ද? don't care hand for it. එහෙමනම් අපි කොහොමද කියන්නේ? කොහෙද? ඔයා තුට්ටුවකටත් ගණන් ගන්න බෑ. කොහොමද අපි අදහස් දෙන්නේ? but you don't care hand for it. දැන් අපි ඔක්කොම එකට ගත්තාමයි මේකේ පූර්ණාර්ථය එන්නේ. කොහොමද කියන්නේ? I told you umpteen times to be careful, but you don't care hand for it. මම ඔයාට අනන්තවත් කියලා තියෙනවා පරක්කු වෙන්න එපා කියලා. නැත්නම් ප්‍රමාද වෙන්න එපා කියලා. මම ඔයාට අනන්තවත් කියලා තියෙනවා පරක්කු වෙන්න එපා කියලා. ප්‍රමාද වෙන්න එපා කියලා. අපි කොහොමද ඒක කියන්නේ? ප්‍රමාද වෙනවට කියනවා get late. මේක late නම් නෙවෙයි. නිවැරදි උච්චාරණය මේ බලන්න. late. late. පැහැදිලිද? හොඳයි. get late ප්‍රමාද වෙනවා. අපිට ඕන නම් be late කියන යෙදුමත් යොදන්න පුළුවන්. be late කියන්නේ ප්‍රමාද වෙන්න. ඒ වගේම not to be late කිව්වොත් ප්‍රමාද නොවෙන්නට. ඒ වගේම ඒ හා සමානව යොදන්න පුළුවන් අපිට not to get late. එහෙනම් phrases දෙකක් තියෙනවා ඔයගොල්ලන්ට. මොකද්ද? not to get late අනික not to be late. get වෙනුවට be භාවිතා කරන්න පුළුවන් කියන එකයි කියලා තියෙන්නේ. නැවත කියමු. not to get late එහෙම නැත්නම් not to be late. ප්‍රමාද නොවෙන්නට. මම ඔයාලට අනන්තවත් කියලා තියෙනවා. I told you umpteen times. දැන් එකතු කරලා කියනවා කොහමද? I told you umpteen times not to get late. එහෙම නැත්නම් I told you umpteen times not to be late. I told you umpteen times not to get late. මම ඔයාට අනන්තවත් කියලා තියෙනවා ප්‍රමාද වෙන්න එපායි කියලා. දැන් මේ late කියන වචනය හා සම්බන්ධ විශේෂ යෙදුම් කීපයක් මම මේ ගමම මතක් කරන්න කැමතියි. late 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 කියන්න එපා. late late e ශබ්දයක් තියෙන්න ඕනේ. ඕකේ අය එකක් නැතුවට එහෙම තමයි කියවන්නේ. පැහැදිලිද? දැන් table 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 ඔහොමනේ පොඩි කාලේ ඉගෙන ගත්තේ. නමුත් ඒකේ නිවැරදි උච්චාරණය ඒක නෙවෙයි. e sound එකක් එන්න ඕනේ. e ශබ්දයක් එන්න ඕනේ. table හැබැයි අය අකුරක් ගෑවිලාවත් නැහැ. ඒක තමයි ඉංග්‍රීසි කියන්නේ. අපිට ඕන විදිහට ඉංග්‍රීසි ඉගෙන ගන්න බෑනේ. ඉගෙන ගන්න ඕන විදිහට ඉංග්‍රීසි ඉගෙන ගන්නවා මිසක් නේද? හොඳයි. late ඒ වගේම තව වචනයක් තමයි අපි අතින් කියවන later කියනවා. නමුත් ඒකත් එන්න ඕනේ later. දැන් මේ යෙදුම බලන්න කොහොමද යොදන්නේ කියලා. අපි නිතරම කියන්නේ පස්සේ හමු වෙමු ඈ. පස්සේ හම්බ වෙමු. see you later. ගොඩක් අය කියන්නේ later. නමුත් later නෙමේ වචනය later. e sound එකක් ඕනෙමයි. see you later. see you later. තවත් අවස්ථාවක්. මම ඔයාට පස්සේ ආපහු කතා කරන්න. මම ඔයාට පස්සේ ආපහු කතා කරන්න. later පස්සේනේ. හොඳයි. I'll call you. මම කෝල් කරන්නම් back ආපහු. later පස්සේ. I'll call you back later. I'll call you back later. Okay? I'll call you back later. Okay? අන්න එහෙමයි එක පාවිච්චි කරන්න. මම ඔයාට අනන්තවත් කියලා තියෙනවා ඔච්චර මහන්සි වෙලා වැඩ කරන්න එපා කියලා. අපි ඒක කොහොමද කියන්නේ? I told you umpteen times not to work so hard. Not to work වැඩ නොකරන්නට so hard
ඔච්චර මහන්සි වෙලා කියන අර්ථය දෙන්නේ මෙන්න මේ කොටසේ. පැහැදිලිද? අපි එහෙම කියමු උපදේශයක් දෙමු කාට හරි. කොහොමද කියන්නේ? I told you umpteen times not to work so hard. දැන් ආදරණීය කෙනෙකුට ස්වාමියා බිරිඳ වෙන්න පුළුවන් නේද? දුවේ පුතෙක් වෙන්න පුළුවන්. අපිට ඒ දාන්න පුළුවන් පදයක් තියෙනවා darling. මොකද්ද? darling. කියන්න බලන්න. darling, I told you umpteen times not to work so hard. darling, I told you umpteen times not to work so hard. අන්න එහෙම වෙනස් කරමින් භාවිතා කරන්න. දැන් මෙතනදී ඉංග්‍රීසි භාෂාවේ ඉතාම වැදගත් වෙන ලර්නින් පොයින්ට් එකක් කියලා දෙන්නයි හදන්නේ. අපි අහලා තියෙනවා work hard, hard work කියලා යෙදුම් දෙකක්. පළවෙනි එක work hard, තව එකක් අපි අහලා තියෙනවා hard work කියලා. දැන් ගොඩාක් අයට දුවලා පුතාලට එහෙම නැත්නම් ඉංග්‍රීසි ඉගෙන ගන්න වැඩි හිටිය අයට වෙන්න පුළුවන්. මේ අයටත් පැටලෙන අවස්ථාවක් මේක. මේ මොකක්ද කියලා දීම තමයි මෙන්න මේ වෙලාවේ මම කරන්න හදන්නේ. නැවත කිසිම දවසක අමතක නොවෙන්න කියලා දෙන්නයි හදන්නේ. work hard. දැන් ඕගොල්ලෝ දන්නවා මෙතන ක්‍රියාපදයේ තමයි work කියන්නේ. එහෙනම් ක්‍රියාපදයේ මුලට අරගෙන ඔන්න hard කියන පදයක් දාලා එක ෆ්‍රේස් එකක් විදිහට අපි කියනවා මෙහෙම. මොකද්ද? work hard. මහන්සි වෙලා වැඩ කරනවා. එහෙනම් work hard කියන්නේ මහන්සි වෙලා වැඩ කරනවා. දැන් වැඩ කරනවාට කියන වචනේ දන්නවනේ work. එහෙනම් මහන්සි වෙලා වැඩ කරනවා කියන එක මතක තියාගන්න ලේසි. work එකෙන්මයි පටන් ගන්න අගට දානවා hard. එහෙමනම් work hard මහන්සි වෙලා වැඩ කරනවා. මේක ඉංග්‍රීසියේ ක්‍රියාපදයේ විදිහට තමයි අපි භාවිතා කරන්නේ as a verb. This phrase is used as the verb. Can you understand? Right. Now look at this. Okay, right. Look at this. Hard work. දැන් අපි පැත්ත මාරු කරලා තියෙන්නේ. hard කියන වචනේ ඉස්සරහට ගත්ත work පිටිපස්සට දැම්මා. එතකොට මේකේ තේරුම අමාරු දුෂ්කර වැඩේ. අමාරු වැඩේ. දුෂ්කර කටයුත්ත. දුෂ්කර කාර්යය කියන අර්ථයයි ගෙන දෙන්නේ. මේක එතකොට නාමපදයක්. මේක නාමපදයක්. පැහැදිලිද? නැවතත් මුල් ෆ්‍රේස් එක බලන්න. work hard කියන්නේ මහන්සි වෙලා වැඩ කරනවා. ඒක ක්‍රියාපදය. hard work කියන්නේ අමාරු කාර්ය නැත්තම් දුෂ්කර වැඩේ. ඒක නාමපදය. නැවතත් work hard ක්‍රියාපදය, hard work නාමපදය. දැන් නැවතනම් අමතක වෙන්නේ නැති වෙයි උගලන්ට. මම ඔයාට අනන්තවත් කියලා තියෙනවා පරක්කු වෙලා ගෙදර එන්න එපා කියලා. නිකන් නෙමෙයි. පරක්කු වෙලා එන්න එපාලු ගෙදර. දැන් අපි මේ ටික හදාගමු. එන්න එපා කියලා නේ කියන්නේ. not to come. නොඑන්නට not to come. කොහටද? home ගෙදරට. කොහමද ප්‍රමාද වෙලා late. මතකනේ late කියන්න එපා late. දැන් කියමු. I told you umpteen times not to come home late. I told you umpteen times not to come home late. දැන් ප්‍රමාද වෙලා ගෙදර එන්න දරුවෙක් වෙන්න පුළුවන්. වැඩිහිටියෙක් වෙන්න පුළුවන්. එයාට අවවාදයක් කියනවා කොහොමද? I told you umpteen times not to come home late. නැවත කියන්නේ I told you umpteen times not to come home late. දැන් මේ මූඩ් එකකින් කියන්නේ ඔන්න මම සිංහලෙන් කියන්නේ මං ඔයාට අනන්තවත් කියලා තියෙනවා පරක් වෙලා ගෙදර එන්න එපා කියලා. ඒ අදහස එන්නේ කියන්නේ කොහොමද? මෙන්න මෙහෙමයි කියන්නේ. I told you umpteen times not to come home late. I told you umpteen times not to come home late. ඕමයි පුරුදු වෙන්නේ. බය වෙන්න එපා. මම ඔයාට අනන්තවත් කියලා තියෙනවා ගෙදර ඉන්න කියලා. රවුම් ගහන්නේ නැතුව. ඕම කියනව නේද? අම්මලා විශේෂයෙන් කියනවා. මම ඔයාට අනන්තවත් කියලා තියෙනවා ගෙදර ඉන්න කියලා. සමහර මහත්තුරු රවුම් ගහනකොටත් නෝනලා කියනවා. නේද? හොඳයි කොහොමද කියන්නේ ඒක? එහෙනම් කාටත් හොඳයි. කොහොමද කියන්නේ? I told you umpteen times ගෙදර ඉන්න. නවතින්න. To stay. To stay. මේ බලන්න. stay කියන්න නම් එපා. stay. කොහෙද? home කියන්නත් එපා. ඒකත් වැරදි උච්චාරණයක්. home. sound එකක් ගන්න පොඩි. හරි. මේ වචන දෙක ගැන දන්නවා දැන්? දැන් යන් පාඩමට. To stay at home. To stay at home. ගෙදර නවතින්න කියලා. එන්න නැවත කියමු. I told you umpteen times to stay at home. මං ඔයාට අනන්තවත් කියලා තියෙනවා ගෙදර නවතින්න කියලා. ගෙදර ඉන්න කියලා. මම ඔයාට අනන්තවත් කියලා තියෙනවා ගෙදර ඉන්න කියලා. I told you umpteen times to stay at home. ඒ කියන වාක්‍යයටම තව දිගුවක් කරන්නයි මේ සූදානම. ඒ කියන වාක්‍යෙම තව ටිකක් දික් කරන්නයි සූදානම.
මොකද කරන්නේ? කොහෙවත් යන්නේ නැතුව කියන ප්‍රකාශනයත් ඒ කොටසත් වාක්‍යාංශයත් දැන් එකතු කරන්නයි හදන්නේ. මම ඔයාට අනන්තවත් කියලා තියෙනවා කොහෙවත් යන්නේ නැතුව ගෙදරට වෙලා ඉන්න කියලා. අපි ඔකට කියන්නේ කොහොමද? I told you umpteen times to stay at home without going anywhere. Without going anywhere. මේ වචන anywhere කියන්න එපා, සම්පූර්ණයෙන්ම වැරදි. මෙන්න හරි වචනය. Anywhere. Anywhere. කොහෙවත්. Without going. නොයා. Without කියන්නේ නැතිව, going කියන්නේ මෙතන නාම පදයක් සේ සලකලා මතකද ක්‍රියාවකට ing දැම්මට පස්සේ නාමයක් සේ සලකන්නත් පුළුවන්. එහෙනම් without කියන්නේ නැතිව. going යෑම. එහෙනම් යෑම නැතිව. anyway කොහෙවත්. කොහෙවත් යෑම නැතුව. කතා කරනකොට කියන්නේ කොහොමද? කොහෙවත් යන්නේ නැතිව. මොකද කරන්න ඕනේ? to stay. නවතින්න. at home ගෙදර. එහෙනම් ගෙදරට වෙලා ඉන්න. ඔන්න ඔහම ඉංග්‍රීසියෙන් එන්නේ. ඔය ඔක්කොම එකතු කරලා කොහොමද කියන්නේ? I told you umpteen times to stay at home without going anywhere. I told you umpteen times to stay at home without going anywhere. I told you umpteen times to stay at home without going anywhere. මං ඔයාට අනන්තවත් කියලා තියෙනවා කොහෙවත් යන්නේ නැතුව ගෙදර ඉන්න කියලා. ඔන්න නැවතත් එම වාක්‍යෙම තව ටිකක් දීර්ඝ කරනවා. කොහොමද? මම ඔයාට අනන්තවත් කියලා තියෙනවා කොහෙවත් යන්නේ නැතුව ගෙදර ඉන්න කියලා. අඩුම ගානේ එහෙම නැත්නම් අපි කියනවා අඩුම තරමේ මේ වසංගත කාලෙවත්. අඩුම තරමේ මේ වසංගත කාලෙවත්. අඩුම තරමේ කියන්නේ අපි ගන්නේ at least. during කාලච්ඡේදයක් නිසා කියනවා අපි during කියන පදය. this මේ pandemic situation කියන්නේ වසංගත කාලය, වසංගත තත්වය. මේ බලන්න pandemic situation මම යටින් දාලා තියෙනවා. pandemic situation වසංගත තත්වය, වසංගත අවස්ථාව. එහෙමනම් මේ වසංගත කාලයේදී during this pandemic situation අඩුම තරමේ අවමෝෂයෙන් at least එහෙනම් ඒ ටික දාලා කියමු. at least during this pandemic situation. දැන් අර මුල් වාක්‍ය එකතු කරන්න මෙන්න මේ කියන කොටසට. එහෙම නැත්නම් මුලින් කියපු කොටසට මෙන්න මේ කොටස එකතු කරමු. හරි කියමු. I told you umpteen times to stay at home without going anywhere. At least during this pandemic situation. ඔන්න සිංහලෙන් කියනවා මම ඔයාට අනන්තවත් කියලා තියෙනවනේ කොහෙවත් යන්නේ නැතුව ගෙදර ඉන්න කියලා. අඩුම ගානේ මේ වසංගත කාලෙවත්. ඔය අදහස ගේන්න අපි ඉංග්‍රීසියෙන් කියමු බලන්න. මං කිව්වනේ මුලින් අමාරුයි. ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි පුහුණු වුණාට පස්සේ හැමෝටම මේක ඉතාම ලේසි. එහෙමනම් පුහුණු අවස්ථාවක මෙන්න මේ විදිහට ඔයා එක කියන්නේ. කොහොමද කියන්නේ? I told you umpteen times to stay at home without going anywhere. At least during this pandemic situation. I told you umpteen times to stay at home without going anywhere. At least during this pandemic situation. Okay, good. මම ඔයාට අනන්තවත් කියලා තියෙනවා එළියට යනකොට මාස්ක් එක දාගන්න කියලා. මේ කාලේ හරිම වැදගත්. අනිවාර්යයි. ඒක කොහොමද කියන්නේ? I told you umpteen times to wear. අඳිනවා හෝ පළඳිනවට අපි කියනවා wear wear කියලා. මේ බලන්න වචන තුන. WHERE පොඩි කාලේ හම්බුනේ wear කියන්නේ කොහෙද? මෙන්න අනිත් වචනේ WEAR wear අඳිනවා හෝ පළඳිනවා. අඳිනවා හෝ පළඳිනවා. අඳිනවා හෝ පළඳිනවා. මෙතන නම් අදිනවා කියලා ලියවිලා තියෙන්නේ පොඩි මිස්ටේක් එකක් තියෙනවා. ඒක හදාගෙන කියව ගන්න, සංයුක්ත කරගන්න. අඳිනවා හෝ පළඳිනවා. පැහැදිලිද? එහෙනම් wear කියනවා අඳිනවා හෝ පළඳිනවා. තුන්වෙනි wear එක තමයි මේ WARE wear භාණ්ඩය. hardware, software, liveware. දැන් පැහැදිලිනේ? ඔය යෙදෙන්නේ මේක. මේ භාණ්ඩය සඳහා භාවිත කරන වචනේ තමයි WARE. හැබැයි මේ වචන තුනම උච්චාරණය කරන්නේ wear කියලා. හොඳට මතක තියාගන්න. wear කියලා. නැවතත් wear කොහෙද? ඊළඟ wear එක අඳිනවා හෝ පළඳිනවට කියනවා අපි wear කියලා. දැන් ඔරලෝසුව පළඳින්න. අපි කියන්නේ ඔරලෝසුව දාගන්න. wear the watch. පැහැදිලිද? wear the necklace. wear your rings. මුදු දාගන්න. wear your ring. ඔයාගේ මුද්ද දාගන්න. ඉතින් මේ සඳහා ඕනි. දැනට ඉතින් මේ වාගේ කෙටියෙන් පාඩම් කරගන්නකෝ. එවනම් wear කොහෙද? wear අඳිනවා හෝ පළඳිනවා. මේ wear එක භාණ්ඩය. පැහැදිලිද? දැන් අපි ගත්තේ මෙතන අඳිනවා හෝ පළඳිනවා. එහෙනම් මාස්ක් එක පළඳ ගන්නවානේ wear. එවනම් නැවත කියමු. I told you umpteen times to wear a mask.
කොහොමද? එළියට යනකොට ක්‍රම දෙකකට කියන්න පුළුවන්. when going out. when going out. මෙතන when සමග අනිවාර්යයෙන්ම යෙදිය යුත්තේ ක්‍රියාවට ing දාලා. කවදාවත් when go out කියලා ඉන්නේ නැහැ. when go out කියලා යෙදුමක් ඉංග්‍රීසියේ යෙදෙන්නෙම නැහැ. ඒක නීතියක්. මේ නීතිය පිළිබඳව පූර්ණ පැහැදිලි කිරීමක් මේ පාඩම අවසානයේදී බලාපොරොත්තු වෙමින් ඉන්න. සම්පූර්ණ විස්තරයක් කියලා දෙනවා කවදාවත් අමතක නොවන විදිහට. අපිට මේ when going out වෙනකොට ඕන නම් ඔයා එළියට යනකොට කියන අර්ථය සඳහා when you go out කියලා ගන්න පුළුවන්. හැබැයි එතකොට when you කිව්වට පස්සේ going එන්න බෑ. when you go out. when you go out. ඔයා යනකොට එළියට. එහෙනම් කොහොමද කියන්නේ? ඔයා එළියට යනකොට මාස්ක් එක දාගන්න කියලා මං කියලා තියෙනවනේ අනන්තවත්. කොහොමද ඒක කියන්නේ? I told you umpteen times to wear a mask when going out. තව I told you umpteen times to wear a mask when you go out. when you go out. පැහැදිලිනේ? මේ මොකක්ද කියලා තියෙන්නේ? මම ඔයාට අනන්තවත් කියලා තියෙනවා එහෙ මෙහෙ බලන්න එපා කියලා. දැන් සමහර දරුවන්ට උගන්වනකොට එහෙම ගුරුවරුන්ට හරි අමාරුනේ. ඇයි? වටපිටමයි බලන්නේ. එහෙ මෙහෙමයි බලන්නේ. බලන්න එපා කියලා නෙමෙයි. අනවශ්‍ය විදියට පාඩමට අවධානය යොමු නොකර. එතකොට අපි කියනවා මම ඔයාට අනන්තවත් කියලා තියෙනවානේ. දැන් මේ ළමයට කියලා එපා වෙලා නම් ටීචර් කියනවා කොහමද? අවසානයේ මම ඔයාට අනන්තවත් කියලා තියෙනවා එහෙ මෙහෙ බලන්න එපා කියලා. not to look බලන්න එපා. නොබලන්නට. එහෙ මෙහෙ කියන්න අපි ඉංග්‍රීසියෙන් භාවිතා කරන්නේ here and there කියන ෆ්‍රේස් එක. මොකද්ද? here and there කියන ෆ්‍රේස් එක. එහෙමනම් අපි කොහොමද කියන්නේ? එහෙ මෙහෙ බලන්න එපා කියලා කෙනෙකුට උපදෙස් දෙන්නේ. එහෙ මෙහෙ බලන්න එපා. Don't look here and there. Don't look here and there. එහෙ මෙහෙ බලන්න එපා. මේක කටපාඩම් කරගන්න. දැන් here කියන්නේ මෙහෙ, there කියන්නේ එහෙ එතන. දැන් ඉතින් අපි මේක කතා කරනකොට මෙහෙම වචන ගලවලා අරගෙන බෑ. මේ ෆ්‍රේස් එක වෙනම පාඩම් කරගන්න. මොකද්ද? පැත්තමාරු කරලා කියන්න එපා. එහෙම යෙදුමක් නෑ ඉංග්‍රීසියේ. there and here කියලා යෙදුමක් පාවිච්චි කරන්නේ නෑ. ඒ සඳහා අපි භාවිතා කරන්නේ here and there. එහෙනම් අපි කොහොමද කියන්නේ? එහෙ මෙහෙ බලන්න එපා කියලා. Don't look here and there. Don't look here and there. එහෙ මෙහෙ බලන්න එපා. Don't look here and there. බලන්න මේ වචනේ කියන හැටි here and. ඔය දෙක ඇහෙන්නේ බලන්නකො here and. Here and there. Here and there. Don't look here and there. Don't look here and there. එහෙ මෙහෙ බලන්න එපා. I told you umpteen times not to look here and there. මං ඔයාට අනන්තවත් කියලා තියෙනවා එහෙ මෙහෙ බලන්න එපා කියලා. මම ඔයාට අනන්තවත් කියලා තියෙනවා උගන්නනකොට එහෙ මෙහෙ බලන්න එපා කියලා. ඔන්න උගන්නනකොට කියන කොටස තමයි මම වැඩිපුර එකතු කරලා තියෙන්නේ මේ වාක්‍යයට. අපි එතනදී ගන්නේ when teaching. when teaching. එවනම් මේ පදේ සමග එකපාරම ක්‍රියාපදයක් යොදනකොට when teach කියලා නෙමෙයි අපි භාවිතා කරන්න ඕනේ when teaching කියලා. ing දාලා. පැහැදිලිද? අපි මේ පිළිබඳ විස්තරයක් පස්සේ කරනවා පාඩම අවසානයේදී. අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ මෙතෙක් රැඳී සිටියා වගේම අවසානයේ දක්වාම රැඳී සිටින්න සම්පූර්ණ පාඩම පිළිබඳව අවබෝධයක් ලබා ගන්න ඕන නිසා. දැන් අපි කියමු මම ඔයාට අනන්තවත් කියලා තියෙනවා උගන්නනකොට එහෙ මෙහෙ බලන්න එපා කියලා. I told you umpteen times not to look here and there when teaching. මම ඔයාට අනන්තවත් කියලා තියෙනවා කනකොට කතා කරන්න එපා කියලා. වැඩිහිටියෝ අපිට අනිවාර්යයෙන්ම පොඩි කාලේ කියපු දෙයක්. ඒ වගේම දැනටත් වැඩිහිටියෝ පොඩි අයට කියන දෙයක්. මොකද්ද? I told you umpteen times not to talk කන අතරතුර කියලායි මෙතන අදහස් කරන්නේ. ඒ නිසා අපි වෙන්නේ මේ මෙතන භාවිතා කරන්නේ while අතරේ. කන අතරතුර while මේ පදයක් සමගත් අනිවාර්යයෙන්ම ක්‍රියාවට ing දාලා භාවිතා කරන්න ඕනේ. මේ පිළිබඳ විස්තරය පාඩම අවසානයේදී බලාපොරොත්තු වෙන්න. දැන් බලමු අපි මේක. I told you umpteen times not to talk while eating. Not to talk while eating. කතා නොකරන්නට while eating. කන අතරතුර. මම ඔයාට අනන්තවත් කියලා තියෙනවා කනකොට කතා කරන්න එපායි කියලා. I told you umpteen times not to talk while eating. නැවත කියමු. I told you umpteen times not to talk while eating. දැන් ඒ අදහසම මෙහෙම කියන්නත් පුළුවන්. මේ බලන්න. I told you umpteen times not to talk while ඉස්සලා කිව්වක මොකද්ද මේ යටින් වරහන් ඇතුලේ තියෙන එක. while eating කියලා. දැන් කියනවා while you are eating.
ඔයා කමින් සිටින අතරතුර. ඔයා කමින් සිටින අතරතුර. ඉස්සරලා කිව්වේ කමින් සිටින අතරතුර. ඔයා කියන කැලේ තිබුණේ නැහැ. ඔයා කියන කොටස දැම්මා නම් මෙන්න මේ විදිහට ගලපන්න ඕනේ ක්‍රියාපදයට ගැලපෙන්නේ. එහෙමනම් while you are eating. I told you umpteen times not to talk while you are eating. නැත්නම් while eating. ක්‍රම දෙකකට කියන්න පුළුවන්. මෙන්න මම කියපු විශේෂ අවස්ථාව. හොඳින් බලන්න. මම නැවතත් ඔබට කාරුණිකව කියනවා මෙච්චර වෙලා පාඩම හොඳින් ශ්‍රවණය කළානේ. හොඳින් නැරඹුවා. අවබෝධ කරගත්තා. පුහුණු වීම කරන්න උත්සාහ කළා. නේද? හැබැයි මේ වීඩියෝවෙන් පස්සේ නිතර මේක නරඹමින් ඒ වගේම අවස්ථාව ලැබෙන හැම මොහොතකදීම ඇත්තටම ලැබෙන්නේ නැහැ. අවස්ථාව උදා කරගන්න ඕනේ නේද? මම ඉස්සෙල්ලා කියලා දුන්නානේ කාලය කළමනාකරණය කරන්න බෑ. නමුත් අපේ වැඩ කාලයට අනුව කළමනාකරණය කරගන්න පුළුවන්. නේද? පුළුවන් දේ අපි කරන්න ඕනේ. බැරි දේ නෙවෙයි. ඒ අනුව අවස්ථාව ලැබෙනකන් ඉන්න ඉපා කවදාවත් ලැබෙන්නේ නැහැ. ඒක බැරි දෙයක්. නොවන දෙයක්. එහෙනම් කාලය කොහොම හරි ලබාගෙන මේ වැඩේ කරන්න ඕනේ ඔයගොල්ලෝ. කොහොමද කරන්නේ? මෙන්න මෙහෙමයි මේ කතාව. දැන් බලන්න මේ එක ක්‍රියාපදයක් මම eat කියන එක අරගෙන විවිධ ක්‍රම ඔස්සේ ෆ්‍රේස් එකක් නිර්මාණය කරලා තියෙනවා. එතකොට මේ ෆ්‍රේසස් නිතර දෙවේලේ ඉංග්‍රීසි භාෂාව භාවිතයේදී අනිවාර්යයෙන්ම ගන්න සිද්ධ වෙනවා. පැහැදිලිද? මේ බලන්න කන කොට කතා කරන භාෂාවේ කන විට කන ගමන් කියලා කියනවා අපි. පැහැදිලිද කියන දේ? ඒක අපි කියන්නේ when කියන පදේ දාලා. when eating කොහොමද කියන්නේ? when eating ක්‍රියාවට ing දාලා. දැන් අපි කරන්න ඕනේ මේ එකක් අල්ලගත්තට පස්සේ කටපාඩම් කරගත්තට පස්සේ එවැනි දේවල් හදන්න ඕනේ. මේ බලන්න. දැන් කන කොට කියලානේ කිව්වේ. මේ කන කියන වචනේ අයින් කරන්න. කන අයින් කරලා නහය දානවද? නෑ. එහෙම එකක් නෙමෙයි කියන්නේ. මොකද්ද? ඔව් බොන කොට, යන කොට, එන කොට. අන්න කතා ශෛලිය. පැහැදිලිනේ? හරි. අපි දාමු යන කොට කියලා. දැන් කොහොමද කියන්නේ මම? when going. දුවන කොට when running. ලියන කොට when writing. බොන කොට when drinking. කරන කොට when doing. වැඩ කරනකොට when working. දැන් මොකද කියන්නේ? අන්න එහෙමයි ඉගෙන ගන්න ළමයා ඉගෙන ගන්න ඕනේ. කෙනෙකු ඉංග්‍රීසි ඉගෙන ගන්නවා නම් ඔන්න ඔහොම කරන්න ඕනේ. පැහැදිලිද කතාව? අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. දැන් ඊළඟ ෆ්‍රේස් එක වාක්‍යංශය. කන අතරතුර. කන අතරතුර. දැන් අපි කියන while කියන පදයයි එතකොට යොදන්නේ. මොකද්ද? when නෙමෙයි while. while eating. කන අතරතුර. දැන් අපි කොහොමද කියන්නේ රිය පදවන අතරතුර? දැන් රිය පදවනවට කියන්නේ drive කියලා. ඒක කියන්නේ එහෙනම් while driving. රිය පදවන අතරතුර කියලා කොහොමද කියන්නේ අපි? දැන් දුරකථන පාවිච්චි කරන්න එපා. ඔහොමම කියලා අපි කියන්නේ. ඒදි වාක්‍යය ගොඩනගා ගන්න කලින් මේ phrases ටික අපිට හොඳින් දැනගෙන ඉන්න ඕනේ. කොහොමද කියන්නේ? while driving. while driving. සෙල්ලම් කරමින් ඉන්න අතරතුර කියන්නේ. සෙල්ලම් කරන අතරතුර while playing. කතා කරමින් ඉන්න අතරතුර while talking. වැඩ කරමින් ඉන්න අතරතුර while working. බලන්නකො කොච්චර ඉංග්‍රීසි ලේසිද හරියට තේරුම් අරගෙන භාවිතා කරනවා නම් පාඩම් කරගන්න ඕනේ. දැන් ඊළඟට කන්න කලින් before කියන වචනයයි අපි යොදන්නේ. before eating. එන යන්න කලින් before going. එන්න කලින් කෝල් එකක් දීලා එන්න. ඔහොම කියන්නේ නැද්ද අපි? කියනවනේ. ඉතින් එවැනි වාක්‍ය නිර්මාණයට මේ phrases ඉතාම වැදගත් සහ අත්‍යවශ්‍යයි. දැන් කොහොමද කියන්නේ? එන්න කලින් before coming. ලියන්න කලින් before writing. කරන්න කලින් before doing. දැන් පැහැදිලිද? හරි. ඊළඟට කෑවට පස්සේ after eating. මොකද්ද කියන්නේ? after eating. ගියාට පස්සේ after going. කෑවට පස්සේ after eating. බිව්වට පස්සේ after drinking. වැඩ කළාට පස්සේ after working. බලන්නකො කොච්චර ලේසිද කියලා ඉංග්‍රීසි. අපි හරියට මේක ඉගෙන ගන්නවා නම්. ඒ නිසානේ ඔයගොල්ලෝ සමන්යාපා YouTube channel එකත් එක්ක රැඳිලා ඉන්නේ නේද? හරි. ඒ தත්ත්වෙ දිගටම අපි පවත්වාගෙන යමු. දන්න කියන අයටත් කියමු. ඇවිල්ලා ඉගෙන ගන්න කියමු. මේ නොමිලේම කරන සේවයෙන් ප්‍රයෝජන ගන්න ඔබ බුද්ධිමත් විය යුතුයි. උත්සාහවන්ත විය යුතුයි. කනවා නම් if eating. if eating. යනවා නම් if going. එනවා නම් if coming. දුවනවා නම් if running. වැඩ කරනවා නම් if working. නරඹනවා නම් if watching. පුහුණු වෙනවා නම් if practicing. කතා කරනවා නම් if speaking. බලන්නකො කොච්චර ලේසිද කියලා ඉංග්‍රීසි.
Now see how easy the English language is if you are taught well and if you practice well. ඔබට හොඳට ඉංග්‍රීසි ඉගෙනනවා නම් ඔබට කොච්චර ඉංග්‍රීසි ලේසිද? ඒ වගේම ඔබ ඉංග්‍රීසි පුහුණු වෙනවා නම් ඉංග්‍රීසි කොච්චර ලේසිද? ඔබට හොඳට උගන්වනවා නම් ඔබට ඉංග්‍රීසි පුළුවන්. ඒ වගේම ඔබ හොඳට පුහුණු වීම කරනවා නම් ඉංග්‍රීසි පුළුවන්. එහෙනම් මම කොච්චර හොඳට ඉගෙනුවත් වැඩක් නැහැ. ඔයාලා මේවා මතක තියාගෙන ඉගෙනගෙන පුහුණු වීම කරන්නේ නැත්තම්. ඒ නිසා මේ නොමිලේ කරන සේවාවෙන් ඔයාලා හැමෝම උපරිම ප්‍රයෝජන ලබා ගන්නට ඕනේ. කන්නේ නැත්නම් if not මොකද කියන්නේ? if not eating. අපිට ඒ වෙනුවට unless කියන පදය යොදන්න පුළුවන්. නැත්නම් කියන අර්ථය සඳහා. එහෙමනම් ක්‍රම දෙකක් තියෙනවා. if not eating නැත්නම් unless eating. යන්නේ නැත්නම් if not going එහෙම නැත්නම් unless going. කරන්නේ නැත්නම් if not doing unless doing. ලියන්නේ නැත්නම් if not writing unless writing. උයන්නේ නැත්නම් if not cooking unless cooking. පැහැදිලි ඇති නේද? අපි ඊළඟ එකත් බලමු. කන්නේ නැතිව. කන්නේ නැතුව. without eating. මොකද්ද වචනේ? without eating. එතකොට යන්නේ නැතුව without going. එන්නේ නැතුව without coming. දුවන්නේ නැත් කරන්නේ නැතුව without doing. ලියන්නේ නැතුව without writing. බලන්නේ නැතුව without seeing. එහෙම නැත්නම් without looking. නරඹන්නේ නැතුව without watching. ඉගෙන ගන්නේ නැතුව without learning. හොඳින් පැහැදිලි ඇති. කෑම සඳහා for අපි භාවිතා කරන්න ඕනේ for කියලා කෙටියෙන්. for කියලා අදින්න එපා. මේක වැරදි භාවිතයක්. වැරදි උච්චාරණයක්. එහෙනම් නිවැරදි උච්චාරණය for වෙන්න ඕනේ, කෙටි වෙන්න ඕනේ. for eating කෑම සඳහා. පැහැදිලිද? අපි කොහොමද කියන්නේ බීම සඳහා? for drinking. ඉවීම සඳහා for cooking. සේදීම සඳහා for washing. නෑම සඳහා for bathing. දැන් පැහැදිලිද? ඊළඟ කෑම සඳහා නොවේ. මේකම නැත අර්ථයෙන්. අපි කරන්නේ not කියන පදේ මුලින් දාන. not for ඒකත් කෙටියෙන්. not for eating. කෑම සඳහා නෙවෙයි. එහෙනම් බීම සඳහා නෙවෙයි. බීමට නෙවෙයි. ඔය ටැප් වල එහෙම වතුර බොන ස්ථානවල ගහලා තියෙන බීම සඳහා නෙවෙයි කියලා. එතකොට අපි කියනවා not for drinking. ඉවීම සඳහා නෙවෙයි. not for cooking. ලිවීම සඳහා නෙවෙයි. not for writing. දැන් ඔයාලට කතාව පැහැදිලි ඇති. මෙන්න රහස. අද දවසේ හැමෝටම තේරෙන භාෂාවෙන් ඉංග්‍රීසි භාෂාවේ ඔබ කළ යුතු දේ ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්නා ඔබ තවදුරටත් කළ යුතු දේ මෙන්න මේ විදිහට කෙටි ක්‍රමයකින් කියලා දෙනවා. උඩින් බලනකොට සර්ට පිස්සුද කියලා හිතේ. නමුත් බලන්න මේකේ ගැඹුර කොහොමද කියලා. කතාව අවසන් වෙනතුරු ඔබ තීන්දුවකට එන්න එපා. නිගමනයට එන්න එපා. දැන් බලන්න. හාර ඇවිස්සීම. හාර ඇවිස්සීම. දැන් යම් කරුණක් කාරණාවක් පිළිබඳව හාර අවුස්සනවා. ඇයි ඒක එහෙම වෙන්නේ? මෙහෙම කළොත් වැරදිද? ඇයි ඒකේ වැරදි වෙන්න හේතුව? මෙන්න මේ විදිහට ඉංග්‍රීසි ඉගෙන ගත්තොත් කොහොම හිතීද? හාර ඇවිස්සීම සහ වවාගෙන කෑම. ඒක තේරුම් ගත්තට පස්සේ අර මම දැන් ඉස්සරලා කතා කළේ when going, while going, if not going, unless going, without going කියලා කිව්වේ. අන්න ඒ ටයිප් එකට ඉගෙන ගන්නවා. ඊට පස්සේ වවාගෙන කනවා. මොකද්ද වවාගෙන කෑම කියලා මම අදහස් කරේ. එක ශෛලියක් අල්ලගත්තට පස්සේ එක ක්‍රමයක් අල්ලගත්තට පස්සේ එවැනි වාක්‍ය හෝ වාක්‍යාංශ ගණනාවක් Taman නිර්මාණය කරගන්නවා Tamanට අවශ්‍ය පරිදි. අන්න ඒකයි මම වවාගෙන කෑම කියලා කිව්වේ. දැන් මම මේක මේ තවදුරටත් පැහැදිලි කරන්න. ඔබ හිතන්න මේ ලෝකේ නව නිපැයුම් කරුවෝ ගැන. ඔවුන් ගුරුවරු යටතේ ඉගෙන ගත්ත අය ඉන්නවා, නැති අයත් ඉන්නවා. අධ්‍යයනය තුලින් ඉගෙන ගත්ත අය ඉන්නවා. නමුත් බලන්න ඔවුන් තම ගුරුවරයා හෝ Taman ඉගෙනගත්ත මූලාශ්‍රය කරගත්ත පොතපත වෙන්න පුළුවන්. මේ සියල්ල අභිබවා ගිහිල්ලා නෙවෙයිද නව නිපැයුමක් කරන්නේ. නව නිපැයුමක් කරන්නේ ඔවුන් එහෙම නෙමෙයිද? ඔවුන් කරලා තියෙන්නේ මොකද්ද? අදාළ විශේෂ ශාස්ත්‍රය, Taman තෝරගන්න ශාස්ත්‍රය හාර ඇවිස්සීම, කරුණු සෙවීම. ඇයි මෙහෙම වෙන්නේ? මේක මෙහෙම කළොත් මොකද වෙන්නේ? හරියන්න පුළුවන්, වර්ධෙන්න පුළුවන්. නමුත් ඔහු හාර ඇවිස්සීම නවත්තන්නෙම නැහැ. ඊට පස්සේ ඒ අදාළ ක්‍රියාව දිගටම කරගෙන යනවා සාර්ථක වෙන තුරු. මම මේක අදහස් කරන්නේ වවාගෙන කෑම කියලා. මම මේක ඉංග්‍රීසි භාෂාවට මේක ඇප්ලයි කරොත් ඉතාම උතට වැටෙනවා.
දැන් බලන්න හැස්සෙන්නේ කොහාටද හැව්වෙන්නේ කොහාටද? ඇයි ඒක එහෙම වෙන්නේ? මෙහෙම දැම්මොත් වැරදිද? එහෙම තර්ක කරමින් කවුරු හරි ඉගෙන ගන්න ඕන. හාර අවශ්‍යමින් ඒක ප්‍රත්‍යක්ෂ වනතුරු පිළි නොගෙන තමන් හරියටම තාර්කිකව ඉගෙන ගන්නවා නම් හාර අවශ්‍යමින් ඒ වගේම එසේ කළාට මදි වවාගෙන කෑම. මං අදහස් කරන්නේ මොකද්ද? ඒ ඉගෙන ගත්ත කරුණු අමතක වෙන්න නොදී තවත් වැඩියෙන් ඒ වාගේ වාක්‍ය එහෙම නැත්නම් වාක්‍යංශ නිර්මාණය කරමින් පුරුදු පුහුණු වීම එක දිගට වවාගෙන කෑම කරන්නට ඕනේ. එක දිගට කරගෙන යන්න ඕනේ. අනිවාර්යෙන් යා කෙටි කාලයක් තුල ඉංග්‍රීසි භාෂාවෙන් ගොඩ යනවාමයි. කාටත් තේරෙන මාර්ගය. කාටත් තේරෙන භාෂාවෙන් කිව්වේ. මේ තමයි ඉංග්‍රීසි ඉගෙනගෙන කතා කරන්න තියෙන එකම මාර්ගය. ඕනෑම භාෂාව සම්බන්ධව ප්‍රවීණෙක් කරලා තියෙන එකම දේ මේකයි. එයාලා මේ වෙනුවට හාර ඇවිසීම සහ වවාගෙන කෑම වෙනුවට භාවිතා කරන වචනය යන විතරයි වෙනස් වෙන්නේ. නමුත් සියලු දෙනා කරලා තියෙන එකම දේ. එහෙමනම් ඕගොල්ලොත් හාර ඇවිසීම සහ වවාගෙන කෑම අනිවාර්යයෙන්ම කළ යුතුයි කියලා තේරුම් ගන්න ඕනේ. නමුත් මතක තියාගන්න මේ ඉංග්‍රීසි සඳහා පමණයි. පෞද්ගලික ජීවිතයේදී අනුන්ගේ කුණු හාර උස්සන මිනිස්සු ගෙදරටවත් එනවට කැමති නැහැ. ගෙදර අහල පහලකට වද්ද ගන්නවත් නැහැ. ඒ වගේම වැඩපලක් බාර දුන්නාම කුලියට කෙනෙක් ගත්තාම වවාගෙන කරක මිනිස්සු නැවත පාරතොටේදී හම්බුණත් අපි කතාවටවත් යන්නේ නැහැ. ඒ නිසා මේක ඇප්ලයි කරගන්න ඕනේ, මේක යොදන්න ඕනේ. ඉංග්‍රීසි ඉගෙන ගැනීම සඳහා පමණක්ම බව කරුණාවෙන් සලකන්න ඕනේ. එහෙමනම් යාලි මතක් කරනවා මම මේ කතාව. මොකද්ද? අර ඉස්සලා කියපු දේ මම කලින් දැන් කියලා දුන්නානේ. නැවත කියලා දෙන්න යන්නේ නැහැ. හැබැයි මෙන්න ඇප්ලයි කරගන්න මගේ තියරිය මොකක්ද? හාර ඇවිස්සීම සහ වවාගෙන කෑම ඉංග්‍රීසි ගොඩ ගදා ගන්න තියෙන එකම මගයි. මෙන්න මේ ආකාරයට පුරුදු පුහුණු වීම කරමින් ඔබ ජීවිතේ සාර්ථකත්වය ලැබූ පුජ්‍යලයක් බවට ඉක්මනින් පත් වෙන්නට ඕනේ ඉංග්‍රීසි භාෂාව මනසේ හසුරුවමින්. එහෙමනම් ඔබට සුබ ප්‍රාර්ථනා කරමින් යලිත් ඉක්මනින් හමු වීමේ බලාපොරොත්තුවෙන් මා ඔබෙන් සමුගන්නවා. ජයග්‍රාහී දවසක් සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් යන්න කලින් පොඩි මතක් කිරීමක් කරන්න කැමතියි. ඔබ තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම like එකක් comment එකක් දාලා අපිව දිරිමත් කරන්න. මම දැක්කා කමෙන්ට් සෙක්ෂන් එකේ බොහෝ දෙනෙක් මේකට ප්‍රසාදය පළ කරමින් ඔවුන්ගේ අදහස් දක්වලා තියෙනවා. ඒ සියලු දෙනා ස්තුතිවන්ත වෙන්නටත් මම මේක අවස්ථාව කරගන්නවා. සබ්ස්ක්‍රයිබ් කර හෝ නොකර මගේ වීඩියෝ නරඹන මගේ පාඩම් නරඹන ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙමින් මම අද ඔබෙන් සමුගන්නවා යලිත් ඉක්මනින් හමු වීමේ බලාපොරොත්තුවෙන්. ආයුබෝවන්.